සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බ සුපත් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් සෙනසුරාදාවක් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට ධර්ම සාකච්ඡාවක් සඳහා කාලය ගන්න පුළුවන්. අපිට පැයකමාරක පමණ ඔර්ලෝසු පැයෙන් කාලය ලැබිලා තියෙනවා සෙනසුරාදාවට. ඉතින් අපි ඒක කරන්නේ ඉස්සල්ලාම අපි යෝගාශ්‍රමී කතිකාවත දිනචරියාව කියෝලා අපි සම්ප්‍රදාන කුල ආරම්භයක් ලබා ගන්නවා. ඊගාවට අපි සංගීති සූත්‍රේ චතුක්ක නිපාතේ කීපාර කියපු තැනට ඉස්සරහට තියෙන මාතෘකාව දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කර ගන්නවා. ඉතින් අනුව අපි පසුගිය අප්‍රේල් මාසේ 3 වෙනිදා කරලා තියෙනවා. ඊගාවට අප්‍රේල් 10 මේක මගේ සටහන් වෙලා නැහැ. 19 17 ඔව්. ඒකට මේ යෝගාශ්‍රමී කතිකාවතේ දෙවෙනි කොටස ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව අපිට යෝගාශ්‍රමී දිනචරියාවෙන් තමයි අපේ සම්ප්‍රදාය පටන් අරගන්නේ. ඊට පස්සේ අපි යන්නේ සංගීති සූත්‍රයට. ඉතින් මේ ව්‍යවස්ථාව සභාගත කිරීමේ කාර්යයට මම ඊටම කරුණාවෙන් අපේ 13 කුටියේ ගරු ස්වාමීන් ඉල්ලා සිටිනවා. අපිට යෝගාවචර දිනචරියාව සභාගත කිරීමේ සම්ප්‍රදාන කුල ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝගාවචර දිනචරියාව සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යන ආදීෙහි සුදුසු කල්හියේදී ඍසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් නියත කිසෙහිදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසියුරු දරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන් හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආ යුතුය. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පොරොදු බවුන්හිදී පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත් පිළිවෙත්හිදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පසකිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමඨහනින් කල්ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දෙහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පේ යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත.
එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හොවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු වදුරු මැඩලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත්‍ර, ආකංඛේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකගව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. අපි ඒක සාමාන්‍ය කියවන එක විතරයි කරන්නේ. ඊට පස්සේ අපි යනවා සංගීති සූත්‍රයේ. අවසරයි සෝහින්ස. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතය 384 පිටුව. අත්ථිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදම් බ්‍රහ්මචාරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතුය. විවාද නොකළ යුතුය. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත් චතස්සෝ ධාතුයෝ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ධාතු සතරක පෘථිවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව. ඉතින් පඨවි ආපෝ තේජෝනේ මම පුරුදු විදියට ගරු කටයුතු අපේ ලොකු සාංශ ඉදිරිපිට මේක සම්බන්ධ මගේ අදහස් ඉදිරිපත් කරනවා. එතකොට ආරාධනා කරනවා අනිකුත් අයටත් අදහස් ඉදිරිපත් කරන්න. ඒ වගේම Zoom තාක්ෂණයේ තියෙනවා නම් ප්‍රශ්න ඒ නැත්නම් අදහස් ඒවට අපි සාදර වෙනවා. ඉතින් මේ පටවිදා මේ ධාතු කතා වලට යනකොට රූප ධර්ම කතා කරන්නේ. ඉතින් ඒක නිසා භෞතික විද්‍යාව උගන්වන්න හදාන්නේ. ඉතින් ඒක භෞතික විද්‍යාව තමයි පහුගිය අවුරුදු 200 තුල විද්‍යාවෙන් ඉදිරියටම ගියේ දේ. ඒකෙන් තමයි ගුරුත්වාකර්ෂණයයි දිග පළල උස කියලා ත්‍රිමාන අපිට කියලා දෙනවා. ඝනද්‍රව වායු කියලා ධාතු තුනක් කියලා දෙනවා. අපි ඉස්කෝලේ ගිය කාලේ. ඊට පස්සේ තේජෝ ධාතුව කියලා හතරවෙනි ධාතුවක් ඉදිරිපත් කරා. ඒතකොට ධාතු හතර ඇති භෞතික විද්‍යාවේ. පඨවි කියලා කියන්නේ ඝන. වායෝ කියලා කියන්නේ අරතිත් වායුව තමයි. ද්‍රව වලට කියන්නේ ආපෝ ධාතුව. තේජෝ කියලා කියන්නේ thermal physics. ඉතින් ඒක වෙනම සබ්ජෙක්ට් එකක් ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ thermal physics කියලා. ඉතින් ඔය හතර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සරත් බමුණන් විසින් දැනගෙන හිටියා. ඒ වගේම ඒවා පිළිබඳව විශාල ධාතු මට්ටම් ඉක්මවල ගිය මනස සකස් කරගත්ත ඇත්තෝ හිටියා. ඊර්ෂි කියනනම් ආවේ ඒකෙන් තමයි. ඉතින් මේ ධාතු හතර
ඊටාම ලාමක එහෙම නැත්නම් මේ ගොරෝසු නැත්නම් මනින්න ගිරන්න පුළුවන් දේවල්. බුදුචාන්සිකේ කක්කලත්ත ලක්ෂණා කියලා තමයි පටවි ධාතුව කියේ කර්කශ ලකුණ. ඉතින් කර්කශ ලකුණෙන් තමයි භාවනා පටන් ගන්න. ඒකට ධාතු මනසිකාරය කියලා කියනවා. එහෙම නැත්නම් කය කියලා කියනවා. කය කියන්නේ ධාතු කන්දක් කියන එක. ස්කන්ධ කියන වචෙන් තමයි කය වෙලා තියෙන්නේ. ඒ නිසා ධාතු කියන වචන වල ඒකකයක් කියලා එකක් නැහැ. ධාතු වල තියෙන කලාප. එක ಜಾති කලාප ටික යොතමටකට පටවි කලාප කියලා කියනවා. ඒ වගේ තියෙන්නේ කක්කලත්ත ලක්ෂණය. ඒකට තව ලක්ෂණ තුනක් හේතු කරලා තියෙනවා. තේරවාදයේ පසුගිය කාලේ බර ගතිය, හැලු ගතිය එකක්, මෙලෙක් ගතිය, තද ගතිය එකක්, සියුම් ගතිය, ගොරෝසු ගතිය එකක්. පඨවි ධාතුවේ විතරක් මාන තුනක් තියෙනවා. තේජෝ ධාතුවේ තියෙන උණුසුම සිසිලස කියන මාන දෙක විතරයි. වායෝ ධාතුවේ සමුදීරණ උද්දීරණ කියන අකුලන පොම්බන ගතිය විතරයි. ආපෝ ධාතුවේ තියෙන වැగిරෙන අකුලන පිඩු කරන ගති. සිමෙන්ති වලට වතුර වැටිච්චාම වැగిරෙන්නේ. අඩු වෙච්චාම ඇකිලෙන්නේ හැමතැනම ගෑවෙන්නේ. ඒ ලක්ෂණ ටික. ඉතින් මේ ධාතු හතර ඉගෙනීමටම තමයි අපි සාමාන්‍ය මිනිස්සයා ලෝකේ ගත කරන්නේ ඉඳුරම් පිනවීම සඳහා අවශ්‍ය කරන ධාතු හතර. ඒ ධාතු හතරම අහුවෙන ඉඳුරන්ට කියනවා ඇහැ කන දිව නාසය කය කියලා. නමුත් එදා ඉඳලම ධාතු හතර කතා කරන ලෝකේ නාම ධර්ම කියලා જાතියක් දැනගෙන හිටියා. ඒකට මන කියලා ආයතනයක් තිබුණා. නමුත් ඒක গুপ্ত පැත්තට දාලා තිබුණා. මනින්න කිරන්න බෑ. ඒක මතියක්. ඒක මතාන්තරයක්. ඒක ආගම් කතෘුන්ට තිබුණ හැදිච්ච පිස්සුවක්. එහෙම නැතුව ඒක මනින්න කියන්න පුළුවන් විද්‍යාවට හවු වෙන්නේ නැහැ කියලා. ඉතින් ওই දෙක අතර විභේදනය ඉන්දියාවේදී එච්චර ගණන් ගන්න නැතුව නාම රූප දෙක එකට වර්ධනය කරගෙන ගියා. විශේෂයෙන්ම මේ ආයුර්වේදයේ තියෙනකොට මේ පඨවි ආපෝ තේජෝ කියන මේ ද්‍රව්‍ය තමයි ගන්නෙ. හැබැයි මේ ද්‍රව්‍ය සංකලනය වෙන්නේ ඊර්ෂින්නාංශ කෙනෙක්ගේ දැනුමකින්. මේකයි මුල් මේකයි පොතු මේ ಗುಣ තියෙනවා. එතකොට රූප ධර්ම තමයි. එහෙම නැත්නම් කියන ඒවට භස්ම, කල්ක, කසාය, අර්ක, ස්පිරිතු කියලා මේවා අඩු කරන ගියාම අන්තිමට ස්පිරිතුවේ තියෙන්නේ මේ ගහක තියෙන සාරය මධ්‍ය සාරයට උරාගෙන ඒක තොලී ගාපු ගමන් ආය පත්‍යං අවශ්‍ය නැහැ. නමුත් භස්ම ගන්නකොට කසාය ගන්නකොට කල්ක ගන්නකොට ඒක වෙනස් කරන ආහාර පද්ධතිය වල වෙනස් කිරීම ඇති කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ සලකන්න ඕන නම් මෙන්න තියෙනවා. ඉතින් මේ නිසා ප්‍රතිවාප ඒක කොහොම තියෙනවා භස්ම වල කල්ක වල කසාය වල. නමුත් ඊට පස්සේ මේ අර්ක කියන අරක්කු කියන එක ස්පිරිතු වල ඒව මොකුත් නැහැ ඕනෙලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේකට පාට මේ රූප කොටස් වලට ඉසිනාන්සලා ගුණ එකතු කරලා මේ ආයුර්වේදය හදාගත්තා. ඊට අහස දිහා තරු දිහා බලලා ආකාශ වස්තු කියලා එකක් හොයාගත්තා. ආකාශ වස්තුවක් අල්ලගෙන තමයි කතාව යන්නේ. නමුත් ඒකෙන් ඇති වෙන ග්‍රහ බලපෑම গুপ্তයි. මේ විදිහට රූප නාම ධර්ම දෙක අතර සම්බන්ධය ඉස්සල්ලාම තියෙන ඉන්දියාවේ තමයි. නිදර්ශනයකට තියෙනවා ආකාශ වස්තු නක්ෂත්‍රයත් ආයුර්වේද විද්‍යාවත් තව කීපයක්ම තියෙනවා. ඉතින් ඒ தত্ত্ব තියෙනකොට බටහිර ලෝකේ මේක දෙයයන්ාංශේ මැව්වා කියනකොට දෙයයන්ාංශගේ මැවීමට අහුන්නේ මේ ධාතු හතර විතරයි. ඊශින්නාංශගේ ඥානෙ දෙයයන්ාංශයට යට තිබ්බේ. ඒක දෙයයන්ාංශගේ මනාපයට වෙනවා මිසක්කා මේ දේවදාගමේ පැහැදිලිව කිව්වා රූප කොටස් ටික භෞතික විද්‍යාඥයෝ කරගන්න නාම කොටස් ටික පල්ලියට ගන්නම් අපි ඒක බලා ගන්න ඒකට අත තියන්න එපයි කියලා එවකට හිටපු නසත්තරකාරයෝ කේන්දරකාරයෝ පේන කිනිසු සේරම මැරුවා. බටහිර සංස්කෘතිය කියන්නේ ඔන්න ඕකට. එවකට හිටපු මේවා පිළිබඳ හැඟීමක් තියෙන සේරමලා කවුරු හරි කිව්වොත් මෙහෙම කර සුව කරනවා කියලා දෙගිරියක් මතුවලා දීලා යකා ආවේශ කොට නතර වෙනවා කිව්වොත් එහෙම යකා ආවේශෙච්චත් මරනවා ගුරත් මරනවා. ඉතින් අප්‍රිකාවේ තිබුණේ සියලුම දැනුම් ලේවලින්ම ගෙව්වා. ඒක අකට උත්තරයක් නැහැ. ආසියා කරේ සෑහෙන්න විනාශ කරා. ඒකට තමයි ආසියාව ආක්‍රමණය කරේ. ඒ ආක්‍රමණය කරලා গুপ্ত විද්‍යාව අයින් කරා. අයින් කරලා භෞතික විද්‍යාව විතරයි කියලා අයිසෙක් නිව්ටන් උඩින් තියාගෙන මේ භෞතික විද්‍යාවයි නැත්තම් ආකර්ෂණ ශක්තිය හොයාගෙන එච්චර හොයාගත්ත දෙයක් බුදුහාමුදුරුවෝ ගාවත් නැහැ කියලා අපිට මේ ඉස්කෝලේ ගියාම අයිසෙක් නිව්ටන්ගේ ෆොටෝ එක තමයි උඩම ගහන්නේ. උනා බුදුහාමුදුරුවෝ ෆොටෝ එක කොහොමද ගහන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ. ඔය දේ ඒ
වස්තු පිළිබඳව භෞතික දේවල් පිළිබඳ දේ හොයන යනකොට ශ්‍රෝඩින්ජන් කියන මනුස්සයා කිව්වා ධාතුවක් පටවි වෙන්නේ බලන මනුස්සයාගේ ඇහෙන් කියලා. පටවිය ධාතුවක් ආපෝ වෙන්නේ මනුස්සයා බලන විදිහට. තේජෝ වායෝ. ඒ නිසා දේවල් දෙයක් බවට පත් වෙන යමක් දෙයක් බවට පත් වෙන්නේ බැලුවොත් විතරයි විඥාණයට අල්ලගත්තොත් විතරයි මගේ කරගත්තොත් විතරයි කියලා. ඉතින් ඒක කියලා මේ මාස අවුරුදු 116ක්ද කොහෙද මේක හෙලි කෙරුවේ නෑ. ඒකට ආයසරයක් গুপ্ত විද්‍යාව එළියට එනවනේ. දේවල් මොකක්වත් නෑ මේ ලෝකේ. ඔබ බැලුවොත් පටවි කියලා පටවි වෙනවා. ඔබ බැලුවොත් ආපෝ කියලා ආපෝ වෙනවා. එකම දේ. ඉතින් ආපෝ කියන එක නා තේජෝ කියනකොට ආපෝ කියලා රණ්ඩු කරනවා. ඒක තමයි මේ ලෝකේ වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ ඒක දැකලා බුදුරජාණන්සේ සඳහන් කරා දෙයක් ඒ විදිහට පේන්නේ උගේ මෝඩකමේ හැටියට කියලා. අවිද්‍යාව කියලා නමක් දැම්මා. එහෙම නේවා දේවල් මැවීම දෙයයන්ාංශය කියලා අර පැත්තෙන් දේව නිර්මාණවාදී මොකක්ද ඒකට කිව්වේ නිර්මාපක කියලා. එතකොට බූරිදත්ත ජාතකයේදීම කියන ඔය යකා මවලා තියෙන සේරම දුක් නම් ඔකට කියන්න තියෙන්නේ විනාශකයයි කියලා. මේ මාපකයයි කියලා නෙවෙයි. බුදු වෙලා නෙවෙයි ඒක කිව්වේ. තාමත් අපේ දරුවෝ උගන්වන්නේ මේ ධාතු හතර. ඕක තුල දෙයයන්ාංශය වැඩ ඉන බව, ඕක තුල නිර්මාණවාදයක් වැඩ කරන බව, ඕක තුල ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් වැඩ කරන බව අද අධ්‍යාපන දෙපාර්තමේන්තුව දන්නේ නැහැ. ඒ වගේම ළමයි දන්නේ නැහැ, ගුරුවරු දන්නේ නැහැ. ඉතින් ඉගෙන ගන්න හැම දරුවම නොදැනුවත්වම දේවවාදයට වැටෙනවා. එහෙම නැත්නම් ආගම් වලට hina වෙනවා. ඉතින් ආගම් වලට hina වෙලා තමයි අධ්‍යාපනය හැදිලා තියෙන්නේ. අන්තිමට ඒක කියන කතෝලික ආගමටත් hina වුණා. ඊට පස්සේ පරිණාමවාදයක් ගෙනල්ලා මේ කටයුත්ත ඉගෙන ගන්න තීරණාත්මක කාලේ තමයි අපි ඉස්කෝලේ ගියේ. මට ඔක හොඳට තේරුණා. මම විද්‍යාපනේ දක්ෂ නැත්තේත් නෑ. ඥානගතව දක්ෂකමක් තියෙනවා. මට හැබැයි හරිම විහිළුයි මේ ඉගෙන ගන්නවා කියන එක. මේක මහා ළමා ගෑනු වැඩක් කියලා මට කියන්නේ. ඉගෙන ගන්න ඕනේ නැහැ. අපේ අතේ පය හැයිය දෙන ඕනේ නැහැ. හැබැයි ඉගෙන ගත්තේ මේ වගේ සභාවකමකට කතා කරන්න ඕන නිසා. ඉතින් ඒක නිසා මේ පටවියාපෝ තේජෝ අය දන්නේ නැත්තම් අනේ එන්න එපා පැවිදි වෙන්න එපා. තේරුමක් ඇත්තේ නැහැ. මේක දැනගෙන මේ තුල සත්‍ය නැහැ කියලා දන්නවනම් විතරක් ඔන්න ගිහිල්ලා ඉවුවට කමන්නේ. මෙව මේ පටවි වෙන්නේ ඔබ බලන හින්දා. තේජෝ වෙන්නේ ඔබ බලන නිසා. අපි හිතනවා බලන්නත් ඉස්සෙල්ලා පටවියාපෝ තේජෝ තියෙනවායි කියලා. එහෙම නැත්නම් තව කෙනෙක් කියනවා බැලුවට පස්සේ තමයි මේව පටවියාපෝ තේජෝ වෙන්නේ කියලා. ඕක තමයි ස්පර්ශයට ඉස්සෙල්ලාද චේතනා, ඡන්ද, චේතනා, වේදනා, සංඥා තියෙන්නේ. දැන් බැලුවට පස්සේද බලන්න ඉස්සෙල්ලාම එහෙම තියෙනවද නැද්ද කියන එක ඕක විශාල ප්‍රශ්නයක්. ඔය গুপ্ত විද්‍යාව එතෙන්ද වැටෙනවා. නමුත් විද්‍යානුකූලව දැන් මේකට අත දාලා තියෙනවා. මං කියන්නේ බුදු වෙලා නෙවෙයි. ඉතින් ඒකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට කාමේසා කාම සංඥාව දුරුවන් කරන්න ඕනේ නම් ඒකේ ගිදිලා ඉන්න කටියට බුදුහාමුදුර කතා කරන්න යන්නේ. තාම කාමිනන් ඉන්නේ කාම සංඥාවේ මේක ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කරගෙන ගියා. ඒක ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ සන්තෝෂයක් තියෙනවා කාගෙන ඵලයි. හැබැයි කාට හරි තේරෙනවා නම් මේකේ තේරුමචාරයක් නැහැ. අපිට මේකේ මිනිස්සුෝනේ අපි අර හතර කාමේසා කාම සංඥා තිරසනුන්ටත් කැපයිනේ. යක්ෂයින්ටත් කැපයිනේ. ප්‍රේතයින්ටත් කැපයි. මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා හිතුනොත් කාම සංඥා රූපේ මාර්ගයෙන් උගුලන්න කියලා තියෙනවා. ඒකයි රූප කර්මස්ථානය කියන්නේ. ඒකයි කායानुපස්සනාව කියලා කියන්නේ. කායानुපස්සනාව ඉන්න හැම චිත්තක්ෂණයකම කාමේසා කාම සංඥාව නැහැ. අපිට gedara dura ගැන කල්පනා වෙන්නේ අතීත අනාගතේ කල්පනා වෙන්නේ අපි මතුවෙන පටවි ධාතුව තේජෝ ධාතුව වායු ධාතුව කල්පනා කරගෙන ඉන්නවා. නමුත් පටවි ආපෝ තේජෝ හොඳට බලන්න යනකොට තේනවා හිතෙන් තමයි මේක පටවි කියන්නේ. ආපෝ කියන්නේ. ඒ නිසා පටවි ආපෝ තේජෝ මට්ටමට ගියාම ආපෝ ධාතුවට තේජෝ ධාතුව කියන්න පුළුවන් ගතියක්. එහෙම නැත්නම් කියනවා වතුර ඇවිදින්න පුළුවන් ගතියක් ඒ මනසට එනවා. ඒ වගේම පොළවේ කිමිදෙන්න පුළුවන් වතුරේ වගේ. වාතයේ ඇවිදින්න පුළුවන්. මොකද මේ හතර ධාතුන් ඒව බාටපත් වෙන්නේ මනසෙන්. ඉතින් මේ ධාතු හතර ගැන අවබෝධයෙන් ධාතු හතර ඉක්මවලා ඒකට කියන්නේ ධාතු රූප සංඥා බාටපත් කරගත්තාට පස්සේ මේ ළමයි මේ වැල්ලේ මාලිගාවල් හදාගෙන ඒකට රණ්ඩු කරනවා වගේ මේ මිනිස්සු මේ හතර මහා ධාතුන්ට රණ්ඩු කරාට ඒව සේරම ඒ බාටපත් වෙන්නේ උඹේ මනස හැටියට. ඒක නිසා මිනිසුත් එක්ක ඉන්නකොට හතර මහා ධාතුන් තියෙනවා. ඔබ භාවනා කළා භාවනා ලෝකෙට ගිහලා මොකක්වත්ම නැති හිස් අවකාශයට ගියාම ඒක නැති බව දන්න.
ඉතින් ඒක යන අතරමැද තමයි ඒ පඨවි ආපෝ තේජේ ඇත්තේත් නැති නැත්තේත් නැති නේව සංඥා නා සංඥා තියෙනවනම් තියෙන සංඥාවක් විතරයි. ඒකට බුදුරජාණන්සේ දාලා තියෙන නම තමයි රූප සංඥා. ඉතින් රූපයක් රූප සංඥාවක් වෙන එක තමයි අපිට දරන්නම බැරි දෙය. නෙත්ත දහන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. ඉරට හඳට නොකියා හොර රහසේ කාලය වියකිනවා. ඉතින් ඒක නැති කරන්න තමයි අපි මේ ස්ථාවර කරන්න හදන්නේ. මේ රූප වෙනස් නොවෙන්න. කාමී කාම සංඥා බාටපත් වෙන එකත් දරන්න අමාරුයි අපිට. නමුත් පැවිදි වෙනවා කියන්නේ කාමී කාම සංඥා බාටපත් කරන එක තමයි. ඉතින් පැවිදි වුණාට පස්සේ හිත යන්නේ නැහෙනේ. භාවනාවේ එන රූප කර්මස්ථානයක් ගණිතුන කාමී කාම සංඥා ප්‍රතිස්ථාපනය කළ රූපය ගන්නවා. හැබැයි රූපේ දිහා බලනලා මේ හතර මහා ධාතුන් තේරුම් ගන්නකොට රූපයත් කෙමෙන් මැකී යනවා. රංජනේ විරංජනේ වෙනවා. රාගේ විරාගයටපත් වෙනවා. එහෙම නැත්නම් නිබ්බිදාවටපත් වෙනවා. එතකොට තියෙන්නේ සංඥා. ඇත්තේත් කියනවා සංඥා නැත්තේත් කියන සංඥා. ඉතින් මේක තමයි පිස්සු කියන්නේ. මේක හැදෙනකොට 50%කට වැඩිය පිස්සු හැදෙනවා. අපි මෙතෙක්කල් මේ කියපු සීල සමාධි ප්‍රඥා කෝ මේ බයලජ්‍ය දෙකට මොකද වෙන්නේ? මේ වැඩි හිටියන්ට ගරු කරන එකට මොකද වෙන්නේ? බුදුන් ධම්ම සංඝ කියන්නේ මොනවද? එහෙම නැත්නම් මේ ව්‍යාකරණ කියන්නේ මොනවද? භාෂා කියන්නේ මේ සීරම හිතේ ප්‍රපංචයක් විතරයි. එතෙන්ද ගිය මනුස්සයාට කවුරු හරි කිව්වොත් එහෙම උඹ මුලදී පටන් ගත්ත විදිය වැඩ තියෙනවා ඒවා තියෙනවා ඒක ළමා ලෝකෙට මට අදාළ නැහැ. ඒසා රූපේ ඉක්මවීමෙන් රූපේ රූප සංඥාව බාටපත් වීමෙන් මේ ලෝකයේ තියෙන මතිමතාන්තර සේරම පෘ탁 කියලා තේරෙනවා. ඒකෙන් ආර්ය විවහාරයට යනකොට ඌව බාටපත් වෙන්නේ උඹේ තකතිරුකමටයි තෘෂ්ණාවටයි. අවිද්‍යාවටයි තෘෂ්ණාවටයි විතරයි. ඒසා මේ මිනිස්සයා ওই කාලයෙන් වගේම ඔය මේ හතරමහා ධාතුන්ගෙන් තොර තත්වලට වරින් වර ගිහිල්ලා එනවා. අපිට මොනවත් නැති හිතා ගන්න බැරි තැනකට යනවා. ඒකට සීමාවල් නැහැ, වැටකොට බැමි නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආකාර, ලිංග, නිමිති, උද්දේශ නැති වෙලා යනවා. මේ ආකාර, ලිංග, නිමිති, උද්දේශ වල තමයි ඔය හතර තියෙන්නේ. තියෙන හතර ආකාර මාරු වෙනවා. ලිංග මාරු වෙනවා. නම් දාන නම් මාරු වෙනවා. උද්දේශ මාරු වෙනවා. ආකාර නිමිත්ත. පඩවි ධාතුවට වෙනම නිමිත්තක් තියෙනවා. තේජෝ දානමුත් මේ ඔක්කොම හැඳි ගෑවිලා ගියාට පස්සේ නිමිත්ත නැති වෙනවා. ඉතින් ඒතකොට තමයි මේ වක්කාර වෙන්නේ. ඒක තමයි නිදිමත එන්නේ. ඒක තමයි කම්මැලි වෙන්නේ. ඒක තමයි භාවනා එපා වෙන්නේ. ඒක තමයි කියා ගන්න බැරි වෙන්නේ. ඒක තමයි මට පෙරදුනාද හරි ගියාද මේට වැඩි හොඳයි නේද ගෙදර හිටියා නම් ආදි වශයෙන් හිතවිලි එන්නේ. ඉතින් මේ සබාවේ කවුරුවක්වත් නැහැ ඒක ආපු නැති කෙනෙක්. එහෙම හිතවිලි. පෙර පාරමිතා නැත්තම් ඒක පිස්සුවට හැරෙනවා. පාරමිතා තියෙනවනම් මේක නිරෝධ විරාගයේ පහළ වීම මේවා පිළිබඳ විසංයුක්ත භාවය මම දැනගන්න අල්ලන්න දෙයක් නැහැ. අභිධර්මයේ තියෙන කැතකම මම දකින්නේ ඒකට අල්ලනවා ඒක. පණ්ඩිත ස්වාමීන් කියනවා අල්ලන්නේ නැත්නම් අභිධර්මයේ හොඳයි. ව්‍යාකරණෙත් අල්ලන්න එපා. කසුචියක්. වැඩ අරගෙන විසිකරපන්. ව්‍යාකරණම් අකරණම් තණ්ඩුල මේව කාරණම් කියලා කියන බඩගින්නට බත්නේ ඕන ගන්න ව්‍යාකරණ වාසි කරන්නේ නැහැ. තණ්ඩුල තමයි ඕන ගන්න බුරුම් භාෂාවේ. ඉතින් ඒ නිසා රූප සංඥා බාටපත් වෙනකොට ඔය කිසියම් දෙයකට මායින් කරන්න තිගතියක් එනවා. ඒකට බුදුරජාණන්සේ දාපු වචන තමයි අස්සද්දෝ අකතඤ්ඤෝ. අර රහතන් වහන්සේ නම ගාව සද්දාව නැහැ. කෘතඥ භාවයක් නැහැ. මොකද මේ පඩවිහතරෝ තේජෝ වායු කියනවා සද්ධාවට අල්ලන්න බෑ. ඒ තරම චපලයි. පේන්නේ නම් පඩවිමයි කියලා නෑ. එහෙම ගන්නෑ. ඒ වගේම හැඩයකුත් නෑ උවට. හැඩයක් දුන්නොත් තමයි ඔය කොයි හැඩේ තිබ්බත් වෙනස්. ඉතින් ඒක නිසා ඒ රූප කර්මස්ථානයේ අද සම්පූර්ණ බොරුවක් බව ෆ්‍රිජ් ඔෆ් කප්රා දැන් අවුරුදු 26කට විතර ඉස්සෙල්ලා ටාෝ ෆිසික්ස් කියලා පොතක් ලිව්වා. ලියලා කිව්වා මේ දේවල් කොච්චර වෙනස් වෙනවද කිව්වොත් මේක රසායන විද්‍යාවටයි අයිති භෞතික විද්‍යාවටයි අයිති ජීව විද්‍යාවටයි අයිති කියලා කියන්න බෑ. ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල හැසිරීම රටාවක් තියෙනවා ශක්තිච රජ කෙනෙකුට වැඩිය. ඒ රටාවට තමයි හැසිරෙන්නේ. ඒ විනයගරුක වෙලා කවුරුත් නම ලියලා හැසිරෙනව නෙවෙයි. ඒව හැබැයි කිංගට මාරු වෙන්න පුළුවන්. ශක්ති ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මාරු කරන්න පුළුවන්. ඒක තමයි න්‍යෂ්ටික ශක්තිය කියන්නේ. ඒකේ ಜಾති දෙකක් හඳුනාගෙන තියෙනවා. දැඩි ශක්තිය සහ ලාමක ශක්තිය කියලා. ඒක පිපිරවීමෙන් ලෝකේ පුපුරලා යන තරම් ශක්තියක් තියෙනවා. මේ පුංචි කැහි ටික හොටු ටිකක කෙස් ගහක. ඔය මේ පෙට්‍රල් හොයා දැඟලුවාට. ඉතින් ඒව දැන් එලි වෙන්න පටන් අරගත්තා. එතකොට මේ ධාතු ගුණ දිගේම ඉදිරියට ගිහලා බලනකොට ඔය හැම ධාතුවකම ඒ ප්‍රභවයේ තියෙනවා. ඒ හැකියාව තියෙනවා. අපේ පෘථග්ජන ගතිය නිසා තණ්හාව සහ අවිද්‍යාව නිසා ඒ ධාතුව ඒකමයි කියලා අපි හිතාගෙන ඉන්නවා.
එහෙම එකක් නැහැ. ඒ නිසා හතර මහා ධාතුන් තේරුම් අරගෙන මේ හතර මහා ධාතුන් එකිනෙකා පැටලිලා හැඳි ගෑවිලා යනවා කියන එක තමයි සන්තතිය කියලා කියන්නේ. ස්වභාව ලක්ෂණය සන්තති ලක්ෂණයට මාරු වීම. ඒක බුරුම භාෂාවේ බුරුම පොතේ බොහෝම ලස්සනට විස්තර කරනවා. භාවනා කරනකොට ඕනම කෙනෙකුට තමන් බලන ආනාපාන වෙනස් වෙනවා දකින්නකොට, වම දකුණ වෙනස් වෙනවා දකින්නකොට, පිම්බි වැකිලි වෙනස් වෙනවා දකින්නකොට හොඳට අහගෙන ඉන්නවා. මෙයා මේ හොඳටම ස්වභාව ලක්ෂණ දැක්කට පස්සේ ඔය හැම හතරමා ධාතුන්ගෙම හට ගන්නා ගතියක් තියෙනවා. පවතින විකාර ගතියක් තියෙනවා. මේක නැතිනවා. ඒ වගේ සමානයි. ඒ විකාර ගතිය දැක්කනම් ඒ විකාරයේ තියෙන සමානකම තමයි අනිච්ච දුක්ඛ අනත්තං කියලා ස්වභාව ලක්ෂණ, සන්තති ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ කියලා කියන්නේ. ඒ සාමාන්‍ය ලක්ෂණ වලත් අනිච්ච දුක්ඛ දෙක බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සර ලෝකේ තේරුම් ගන්න තිබ්බා. බුදුරජාණන්සේ එකතු කරපු සුවිශේෂ දේ තමයි මේ හතරමා ධාතුන්ට ආත්මයක් නැහැ. හැම මිනිස්සෙක්ම හතරමා ධාතුන් හැදිලා තියෙන ඒක පිටු වුණාට පස්සේ මමෙක් කියනවා කපල බැලුවොත් මමෙක් නැහැ. එيشා මේ සම්පති වෙනකොට සංගති වෙනකොට ඒවට කියන්නේ සමූහ ගණ, කිච්ච ගණ, ආරම්භන ගණ කියලා. ඒකට මොකද්දෝ රූප ලක්ෂණයක් වෙනවා, චර්යා ලක්ෂණයක් වෙනවා, නමක් කියනවා. ඒක ඉසිරුනාට පස්සේ ඒක නැති වෙනවා. අන්න ඒ දේ දැක්කට පස්සේ බුදුජානක මතක් කරා වෙන් කරලා ඕනනම් බලපන් කෙනෙක් නැහැ. ඒකතු කළ සමූහ වෙලා බලපන් කණ්ඩායම් ඉන්නවා, සත්‍යවාදීෝ ඉන්නවා, ඕන කෙනෙක් ඉන්නවා. ඒ වගේ මේ ධාතුන් අතර දේවල් වෙන්කර බැලීමට විභජ්‍යවාදය කියලා කියනවා. ඒකට කටිනුග්ඝාටම අවකාශය කියන එක හඳුන්වා දීලා මේ දෙයක් දැකලා ඒ දේ නැති කරනකොට එතන තියෙන අවකාශය බලන්න කියනවා. ඒ කියන්නේ මේකෙන් මාරලා බලන්න කියනවා. පටවි ධාතුව තියෙනවා. එනතන් අලුතෙන් හරපු පසක් ළඟට ගිහිල්ලා ලොකු කාඩ්බෝඩ් එක රවුමක් කපලා රවුම තුලින් හිලක් තියෙන බලනවා පටවි ධාතුව. බලපන් පටවි කසිනේට යන්න පුළුවන්. ඉතින් හිතින් ඒ පටවි කසිනේ නැති වෙච්චාම මොකද්ද තියෙන්නේ? අවකාශ ධාතුව. පටිනුග්ඝාටම අවකාශය කියලා කියන නිසා බුදුජානසී හතරමහා ධාතුන් පෙන්නලා ඒකේ අභාව ප්‍රඥප්තිය පෙන්නනවා. මේ ආගමක කිසිම තැනක ඒක නෑ. අඩු ගන්න දෙයයන්ාංශික අභාවය ගැන කතා කරලා සදාකාලික පායට යනවා. රත්තරන් වල අභාවය ගැන හිතුවොත්, තමන්ගේ අම්මගේ අභාවය ගැන හිතුවොත්, දරුවගේ අභාවය ගැන හිතුවොත් කියන්නේ නාස්තිකවාදය කියලා. උච්ඡේදවාදය කියලා. නමුත් සර්වචන්සී ඒ භාවනා ක්‍රමයේ අපේ පොතේ තියෙනවා දැන් මේ අෂ්ට සමාපatti වලට යන්න පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ නීල පීත ලෝහිත ඕදාත කියලා කසින හතරක් දීලා ඒ කසින හතරෙන් අටේම 1 2 3 4 5 6 7 8 කියලා ධ්‍යාන හතරක් කරපුවා 64ක චක් වගුවක් හැදෙනවා. ඒ 64 ඒ ධ්‍යාන 64 එක විනාඩියක් ඇතුළත හැම ධ්‍යානෙටම යන්න පුළුවන් විදිහට හිත හසුරනකොට කියනවා ධ්‍යාන ක්‍රීඩා කියලා. එයාට පේනවා එතකොට මේ පඨවි කියන්නේ තේජෝ කියන්නේ ඒ බැලුවොත් පඨවි නැත්තම් තේජෝ. එතකොට තමයි අභිඥා දක්ෂ යන්නේ පාවොක්සයිඩ් ගාවක තිබුණා කරපු තුන් දිනකකට මම කතා කරා. ඒක මනෝ විකාරයක්ද භාවනාද කියලා හිතන්න අමාරුයි. කෙසේ නමුත් මේ හතර මහා ධාතුන්ගේ අභාව ප්‍රඥප්තිය උච්ඡේදවාදයකට තමයි මිනිස්සු කතා කරන්නේ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් මානවය හම්බ කරන එකනේ කරන්නේ. හම්බ කරන්නේ හතර මහා ධාතුන් තමයි. ටුවරිසම් කියලා කියන්නේ සංචාරක ව්‍යාපාරය කියන්නේ එක එක පට ව්‍යාපෝ තේජෝ වායෝ බලන එක තමයි. නමුත් මේ ලෝකයේ Tamange කය තුල තියෙනවා කියන එකට ගත්තට පස්සේ ටුවරිසම් යන්න එපා. කය දිහා බලපන්. කයේ තියෙන හතර මහා ධාතුන් තමයි. සංචාරක ව්‍යාපාරේ ඉන්න තාක්කල් කය දිහා බලන්න බෑ. කය දිහා ඉන්න තාක්කල් ලොකු සංචාරක යනවා ලෝක සංචාරයක. ඉතින් මම රටවල් වලට යනකොට ඥානන්ද සාංශයට වැඳලා යනවා. ඉස්සර ගියාම කියනවා ධම්මජීවමුට පිස්සු. ලෝක වටේ යන්න එපා බං. හොඳට කයිදියා බලපයි එතකොට උඹ වටේ ලෝකේ කරකෙයි. උඹට පිස්සුද මේ ඇවිදලා අර මොකද්ද අර බ්‍රාහ්මණයා වගේ පියවර තීතිය යන්න හදන එහා පැත්තට එක තැනක වෙලා හිටව. මට දන්නවා ඒ සාංශයට ඇවිදින්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ සාංශයට එළියට ගිහලා මූත්‍රා කරන්න වුණොත් එහෙම මොනම දෙයක්වත් කරන්න බෑ. ඉෂේකක් වෙනවා. ඒ සාංශය මට බයිනවා. මම බුලන ඇවිදලා බලපන් කියලා. ඇවිදින්න බෑ. ඊට පස්සේ ගෝයි ධම්මජීවර දෙකම පුළුවන් කියලා. එක තැනක ඉන්නත් පුළුවන්, ඇවිදින්නත් පුළුවන්. ඉතින් කොරෝනා වලට මම ස්තුතිවන්ත වෙනවා. මේ අවුරුද්ද හිටපු නිසා විශාල දේවල් තෝගයක් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හොඳ හෝ වැරදි මං කියන්නේ නැහැ. ඒ මොකද ඇවිදින්නේ නැහැ. කියන්නේ ඇතුලෙන් බැලුවොත් ඇවිදිනවා නැත්නම් පිටින් බැලුවොත් ඇවිදින්නේ නැහැ දැන්. ඉතින් මේ හතර මහා ධාතුන් හතර තමයි මේ ඇවිදින්නේ.
ඉතින් ඒක තමන්ගේ කෙසෙම්මස් ලේනහර හරහා බලන එක තමයි ওই අසුබ භාවනාවෙන් කරන්නේ. ඒකට පිටකයක් ඕනේ මේ ශරීරය කියන්නේ ඕලාරික අත්පටිලාභේ. මේකට කියන්නේ චාතුම් මහ භූතිකයි, කබලින්කාර ආහාර බක්කයි මොනවා තව එක ලකුණක් තියෙනවා. මේ ඉන්ද්‍රයන් සහිතයි. ඊට පස්සේ ඒක මනෝ සංචේතන වෙනකොට තාම පච්චංග අංග පච්චංග සමන්නාගතයි මනෝමයයි. ඒක තමයි අරමුණට හිත දාලා අරමුණත් ගෙවිලා ගියාට පස්සේ තියෙනවා කයක් තියෙන බව තේරෙනවා. ඇස් දෙක ඇරියොත් ධ්‍යාන නැති වෙනවා. නැත්තම් සමාධිය නැති වෙනවා. ඇස් දෙක නැති වුණොත් අර බාධක සම්බාධක මොකුත් නැහැ. අභිරමණය කරන්න පුළුවන් හිතවිල්ලක්ද දන්නේ නැහැ. ඊට පස්සේ එනවා අරූපී. රූප ධර්ම හතර මහා ධාතු තියෙනකන් අම්මුකක්කා. අසුචි. තිරිසං. ම්ලේච්ඡයි. උරගයි. ඒක දිහා තමයි වක්කලි ආමරවල බලනකොට බුදුරජාණන්සේ දවස් 3ක් ඉඳ දුන්නා. ඒක වක්කලි මේ අසුබේ දෙච්චක් කුණුස් පුරුෂ ලක්ෂ අසුබ අසුචි දිහා බලන්ට ඇති වැඩි මොකද්ද කියලා වැඩක් කරගනින් කිය. තමන්ගේ ශරීරයට අසුබේ කියලා තමයි බුදුරජාණන්සේ පාවිච්චි කරේ. ඉතින් අපි බුද්ධ වන්දනා කරනවායි කියලා මේ බුදුහාමරට වන්දනා කරනවායි කියලා මහා ලෝකෝට කෙරුවට ඒකෙන් ධාතු මනසිකාරයට යනවනම් ඒක හොඳයි. ඉංගියා කියලා මේක වන්දලා බුදුන් දකින්න පුළුවන් කියලා කියනවනම් අනේ දෙයයන් ආංශය දැකලා නිවන් දකින්න බෑ කියලා කියන්න යන්න එපා. එහෙම කියන්න නෑ කියන්න යන්න එපා. අදහමේ ලොකු සෙල්ලම් කරන්න පුළුවන්. මේ කවදාවත් හතර මහා ධාතුන්වත් බහින්නේ නෑ. ඒ කියන්නේ අල්ලලා බලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් තැනට එන්නේ නෑ. හතර මහා ධාතුන් තියෙන ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් තත්ත්වයට එන්න බැරි මේ ලෝකෙට තියෙන කාම ආසාව නිසා. ඒවා කාම සංඥා කියලා කියනවා. ඉතින් කාම සංඥා වලට වැඩි රූපේ උඩින් තියලා බුදුන්සේ පෙන්ලා දීලා තියෙන රූපෙට අත තියන්න පුළුවන්නේ. උත්සාහ කරලා බලන්න. ඒ හරියන වෙලාවේ ගියාට පස්සේ රූපේ ඔහොම නතර වෙන්නේ. රූපේ රූප සංඥාවක් බාටපත් වෙනකොට අල්ලපුවත්තක් නැහැ, පයදාහපුවත්තක් නැති වෙනවා. ඒක සීදීනස ගැනීමක්. ඥාන විභාගීය සීදීනස ගැනීමක්. ඒකට අපේ ලොකු සංහස කියන්නේ කාය ජීවිත নিরপেক্ষව යන්න. කායට ආසාවෙලා තිබුණොත් උතෙන් එහාට යන්න බෑ. ජීවිතයට ආසවුනොත් යන්න. ඉතින් මානසික අසහන කියලා කියන්නේ ඒ කට්ටියට එතනින් එහාට යන්න බෑ. ඒගොල්ලෝ ආපහු එනවා. ඉතින් අපිත් ওই ගමනේ තමයි සංසාරෙ මෙතෙක්කල් ගිහිලා තියෙන්නේ. මේ සැරේ බලන්න ඕනේ පටවිය ආපෝ තේජෝ බලලා ඒකේ විකාරයට, ඒකේ විකෘතියට, ඒකේ අනිත්‍යයට, හුත්ව අභාවතාවයට ගිහිල්ලා මේක දෙසම බලාගෙන ඉන්න පුළුවන්ද? දැන්ට ගිහිල්ලා තියෙන කතා දෙකක් නැහැ. බලාගෙන ඉන්නකොට ඕ බලන කය වැක්කිරෙන හැටි. ඕම් බලන්න නිදිමත වෙන හැටි. ඕම් බලන්න වයුණ වැරදුණයි කියලා නැගිටින හැටි. ඕම් බලන්න සතිය කඩනයි කියන වැඩි වෙන හැටි. ඉතින් ඒක පුරේ පන්දිස්වාංශේ ගොඩාක් හදාලා කියන එක ගෝලයාගේ වැරද්දක් නෙවෙයි. ඒක කියලා දෙන්න බැන්න එක තනිකර ගුරුවරයාගේ වැරද්ද. මුදුමුදු අධ්‍යාපන ශේෂ්ඨයේම තියෙන මේක අභිරමණය කරන්නනේ. දෙමාපියෝ තියෙන මේක අභිරමණය කරන්නනේ අපේ. විද්‍යාවකරෝ ඉන්න ඔක්කොම අභිරමණය කරන ඉතින් මේ තනි යෝගාවචරය කොහොමනම් මේකත් වෙනස් වෙන දෙයක් කියලා තේරුම් ගන්නද? කරන්න බෑ. ඒ නිසා ගුරුවරයා උත්සාහ කරනවා යෝගාවචරෙන්ට මොන තරම් දෙන්න තියෙන පහසුකම් දීලා පුළුවන් තරම් ඵලයන් වැටියන්. ආයෙ ඵලයන් වැටියන්. ආයෙ ඵලයන් ගිහිල්ලා ඔය වැටෙන තැන මමිය නැති බව තේරුම් ගනි. ඒක මේ අත්තරක් නෙවෙයි. භාවනා විශාල ජයග්‍රහණයක්. පුළුවන් නම් වැටුණා සතිය තියනවා කියපන්. ඉතින් ඒකට ලක්ෂ කෝටි වාරයක් වැටි නැගිටින බබෙක් වගේ පයින් ඇවිදින්න ඉගෙන ගන්න බබෙක් වගේ දඟලනවා. ඉතින් ඒකට සාමාන්‍ය ලෝකයා විහිළු කරනවා. උණ්ඩ කාලා නිකන් ඉන්න බැරුවට මේ ඉඳගෙන අතප්පිට අත්තක් තියන ඇද්දක වහගෙන මොන මඟුලක් කරනවද අපි ඔය ගිහිල්ලා කුඹරක් කාපියවකෝ කියකරේ හම්බ කරන කාපියවකෝ කියලා. ඊට වැඩි ටිකක් අමාරුයි මේක. ටිකක් අමාරුයි මේක. ඉතින් ඒ වුණත් මම මේ විදිහට බරසාර ගැඹුරු කරලා කිව්වත් පසුගිය අවුරුදු 20 ඇතුළත මේක අත්දකින්න පිස වැඩි දැන්. හැබැයි ඔක්කොල බෞද්ධයෝ විතරක් කියලා නම් හිතන්න එපා. එහෙම සීමාවක් නැහැ. බෞද්ධයාට විතරයි අර්ථකථනයක් තියෙන්නේ. මොකද බුදුහාමුදුරුවෝ පාර පෙන්නලා මැප් එක ඇඳලා තියෙනවා. අනික ගොල්ලෝ අපිට කියලා දෙනවා මෙන්න මේමයි රූපේ අරූපේ බාටපත් කරන්නේ. මෙහිමයි গুপ্ত විද්‍යාව සහ භෞතික විද්‍යාව අතර වෙනස. ඒ කියන කතා ඇහුවොත් ලංකාවේ මිනිස්සු අරුන්ට මම හිතන්නේ රහතන් වහන්සේලාට වගේ වඳීවි. උන් තර්කයෙන් ගිහිලා තියෙන්නේ. භාවනා කරලා නෙවෙයි. අපේ බුදුරජාණන්සේ තර්කෙමුත් පෙන්නලා දීලා තියෙනවා. භාවනාවත් කරලා තියෙනවා. උන්වහන්සේත් කරලා තියෙනවා. එක්කෙනෙක්වත් දන්නේ නැහැ. කවුරුවක්වත් දන්නේ නැහැ. අද හාමුදුරුවන්ගේ එහෙම මේ පටවියාපෝ තේජෝ ආයෝ කියලා හතරවත් දන්නේ නැහැ. දන්නවා වෙන්න ඇති උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකෙම තමයි ගත කරන්නේ.
ඉඩම් හම්බ කරන්න දඟලන්න පටන් ගන්නවා, මුහුද ආක්‍රමණය කරන්න පටන් අර ගන්නවා, අරක ගන්න මේක ගන්න හදනවා. ඒ හතරමා දායි. ඒ පැත්තෙන් කවදාකවත් අපිට ඉදිරියට යන්න බෑ. දේවදිතුමානවාදීන් අනිවාර්යයෙන්ම ඉදිරියෙන් ඉන්නේ. උන්ගේ ආගමේ තියෙන රට අල්ලන එක. නිවනක් කියන එක නෑ නේ. ඉතින් අපි ආණ්ඩු කළ මොනව කරන්නේ? අපිට කරන්න තියෙන්නේ අපිත් පට වියාපෝතේජෝ දැනගන්නේ එකේ අනිත්‍ය දකින විදියට. ලෝකෝ තථාගතෝ අபிසම්බුද්ධෝ ලෝක විසංයුත්තෝ මේ කීපාර කරපු සූත්‍රය ඒක. ලෝකෝ තථාගතෝ අபிසම්බුද්ධෝ ලෝක කියන්නේ මේ හතරමා ධාතුන් සරුවචනanse හොඳට දැක්කා. ඒක දකින්න තොර වුණා එකෙන්. විසංයුත්ත වුණා. දැන් ඉන්න කට්ටිය ඉඩම් අල්ලන්නයි බූදල් අල්ලන්නයි තමයි කතාව. ඉතින් ඒ දෙක අතර යෝගාවචරය තඩමාරු වෙනකොට යෝගාවචර කිසිම කෙනෙක් නැහැ. ඔය කියන සීල සමාධි ප්‍රඥාවත් අම්මා අප්පවත් බුද්ධ ධම්ම සංඝ මොකක්වත්ම නැහැ. තිබුණොත් වාල් වෙනවා. තමන්මයි ඉදිරියට යන්න තියෙන්නේ එක්ක පිස්සු එක්ක මරණ එක්ක නිවන් දකින්න. මන්නම් පෙනුවේ තුනම එකයි කිය. පිස්සයි රහතන් වහන්සේ අතර නම් වෙනසක් ඇත්තෙම නැහැ. අනේ සමාවෙන්න මම මේ කිව්වට රහතන් වහන්සේ නමක් ආවොත් අද මේ සමාජයේ කිසිම තැනක ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ලෝකයා බලපැත්ත බලන්න පිස්සුවට. ඉතින් සේන්ට් ඇන්ඩ් සයිකෝපැත්ස් කියලා පොතක් ලියලා තියෙන උඩ මම ඉන්නකොට ඒක අතුරු අපිත් එක්ක හිටියා. උකිරචනේ ආගම කියලාද පෙන්වන්නේ තන්නේ කර ඉන්ද්‍රජාලයක්. ඒක තමයි මේ සද්ධාවන්තයා කන්නේ. ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂණය කරන්න යන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂණය කරන්න කියම හතරමා ධාතුන්ට යන්න ඕනේ. හතරමා ධාතුන් විසින් ඒක නිෂේධනය කරනවා. ඒකට යෝගාවචරය වහ කාලෙම වැටෙනවා. ඒකට පරිවිච්චි කුරුම්බැට්ටියක් තැරියෙන් ගැලවිලා වැටෙනා වගේ එයාට වසන්න බෑ. මොකද මේ භාවනා කරන අරමුණ තමන්ගෙන් ගිලිනවා. තමන් භාවනා කරන සතිය තමන්ගෙන් ගිලිනවා. තමන් මේ භාවනා කරන ගන්න හදන සමාධිය තමන්ගෙන් ගිලිනවා. ඉතින් මේ වෙලාවට සතියයි සමාධියයි අරමුණයි මම කියාගෙන මගේ කියාගෙන ඉන්න එකනට ගහකින් ඇදගෙන වැටෙනවා වගේ. හෙලකින් පල්ලයට ඇදගෙන වැටෙනවා. ඒකත් වෙනවා. ඇත්තටම හෙලකින් පල්ලයට ඇදෙන එකත් භාවනාදී සිද්ධ වෙනවා. ඉතින් ඕක හරහා යන්න ඉස්සල්ලාම අතරමා ධාතුන් දැනගන්න ඕනේ කියන එකයි පළවෙනිම කියන්න තියෙන්නේ. දැනගත්තට විසංයුක්ත භාවය කියනක විතරයි බුදුහාමුදුරු කියන්නේ. දැනගන්න දේන් තොරවයක්. අල්ලන්න එපා. ඒ නිසා මේ අල්ලනකොට ආමර්ෂණ පරාමර්ශන කියලා දෙකක් තියෙනවා. මේක අමෝරගෙන ආසාවෙන් අල්ලන එකක් තියෙනවා. එතන මේක හසුරවන්න පුළුවන් විදිහට සුකනම් විදිහට අල්ලන ක්‍රමයක් තියෙනවා. පරාමර්ශණය කියලා කියන්නේ මේක දැඩිසේ ග්‍රහණය කරනවා. ඒතකොට මේක හසුරවන්න බෑ. මේක අපිට කරදරයක් වෙනවා. කඩුව කිල්ල වගේ වෙනවා. මේක පරාමර්ශනේ ආමර්ශණය කරනවා කියලා කියන්නේ මේක හොඳට හසුරුවනවා. ඕන විදිහට මම පූසට ගහන්න මේකට වදිනවා. එතන ආමර්ශණය කියන්නේ. ඉතින් ඒක කරලා ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි දැන් ආගම ධර්මයෙන් අමෝරගෙන ඉන්නේ. ඒක කඩුව ගිල්ලා වගේ මෝල් ගහ ගිල්ලා වගේ තේ මිසුදියා බලන වෙනවා. අනේ සෝරි මේ ආගමට ගිය කට්ටියට වෙලා තියෙන කරුවේ. ඒක අල්ලන්න ඕනේ මේ යුද්ධයට ගියේ සෙබලා කඩුව අල්ලන්නා වගේ. ගිලියෙන්න දෙන්න එපා. හැබැයි හැම පැත්තටම සුකනම් විදිහට හසුරවන්න ඕනේ. පලියක් වගේ කඩුව කරකවන්න ඕනේ. ගලක් ගැහුවත් කඩුව කරකවනකොට ඒක පලියක් වගේ හිටින්නේ. ඒකට තමයි බුදුහාමුදුරු දන්නේ. ඉතින් ඒ නිසා කඩුවට පලියට ගන්නේ හතරමහා ධාතුන් තමයි. හැබැයි ඒක වැඩ ගන්නවා මිසක්කා ප්‍රයෝජන සලකලා ගන්නවා මිසක්කා ඒක කවදාවත් අමොර ගන්න එපා. මේ හතරමහා ධාතුන් උගන්වන පන්ති වල මං ඉඳලා තිනවා. ඒ ගුරුවරු මොන තරම් මෝඩද කියලා. කිසිම චාරයක් නැතුව ඒ රූපේ අභාව ප්‍රත්‍යත්‍ය ගැන පුදුම බයෙන් කතා කරන්නේ. මේව හිටින දේවල් නෙවෙයි. මේව අනිත්‍ය දේවල්. ඒකට උගන්වන්නේ නිට්ටය වශයෙන්. මේවට මේ මුළු ත්‍රිපිටකයේම නැත්නම් අටුවාවේ බලන්න ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන ක්‍රමයට තමයි චිත්ත චෛතසික උගන්වන්නේ. ඒ ස්ථාවර කරන්න හදන රාමුවක දාලා. ඉතින් කොයිද අනිත්‍යතාවය? මුළු අටුවාවම නිත්‍ය සංඥාට වැටලා තියෙනවා. මුළු අටුවාවම ආත්ම සංඥාට වැටලා තියෙනවා. මේ තේරවාදී කියලා යමක් තියෙනවායි කියලා. අපිත් ඒක තමයි පැවිදිලා ඉන්නේ. අපිත් ඒක තමයි ඉන්නේ. ඔත් යන්නේ ඉස්සෙල්ලම මට කිව්වා යන්න හදන පිස්සුවකට ඔබ වැටෙන්නේ රාමුවකට බව දැනගෙන ඵලයන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට ඥානාරාම ස්වාමීන් වහන්සේ විතර ඒක තේරුම් ගත්ත කෙනෙක් මම දැක්කේ නැහැ මුළු සංස්ථාවෙම. අනික් ශේරම මේ ව්‍යාකරණ මේ පට ව්‍යාපෝතේජෝ මේ දැනුව ඉෂ්ඨාවර කරන රාමු ඇදගෙන මේකේ ලක්කන රසපච්චුපට්ඨාන පදට්ඨාන කියාගෙන නාම රූප ධර්ම වල කියලා දීලා මේ පල්ලෙහා තිබුණ ශාලාවේ අපේම කර්මස්ථානාචාර්යවරයෙක් ඇවිල්ලා කියනවලු කේමනන්ද ස්වාමීන් කතා කරලා කියනවා මට මේ චෛසික ධර්ම වලට රූප කලාප පේනවා කියලා.
පිස්සු කෙච්චර තියෙන්න ඕනද බලන්න. නාම ධර්ම වලත් රූප කලාව පේනවා කියනවා. මේ ටෝච් එක ගත්තාම මට මේ පටවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා පේන ඕගොල්ලන්ට පේන්නේ නැද්ද කියලා අහනවා. පැලෙන්න පච ගෙලින්නේ. අපි ලොකු සංජිත් කාලා තියෙනවා කේමනන්ද සංජිත් කියනවා මොනවා කොයි දවස්වල එහෙමවත් කියලා දෙන්න කවුරක්වත් හිටියේ නැහැ. ඒගොල්ලෝ මේ ළඟදී එකෙක් සතිපාසලේ උගන්නලා හොඳට සතිය වරනකොට සත අට්ටමා මොකද සුද්දාෂ්ටකේ පේනවා. ගහන්න තිතුනා මට කන පැලෙන්න. මොකද ඊට පස්සේ පලාත යන්න එපා. පේන දේ බලපන් බලන දේ හිතන දේ බලන්න යන්න එපා. සුද්දාෂ්ටක කියන්නේ මොන බරුවක්ද? කොයිද බුදුහාමුදුර කතා කරලා තියෙන්නේ? බුදුරජාණන්සේ පටවිය අපතේජෝ කතා කරලා තියෙනවා. වර්ණ ගන්ධ රස ඕජා ඒක දාගෙන දැන් ඒක තමයි ලොකු කරන දින් මෙන්න සුද්දාෂ්ටකයක් පෙන්වන්න එනවා. මම දවස් 20ක් භාවනා කරලා පණ්ඩිත මම පාවොක්සයිඩ්වත් ඒක. හරියට උත්සාහ කරා මට සුද්දාෂ්ටක පෙන්වන්න. මට බලන්න බෑ මොකද මම පිළිගන්නේ නැහැ. ඉතින් ඒක නැතුණට ගන්න මට ඕනේ උපස්සනා උගන්නන්න මම කටට මම යන්නම් කියලා මං ආවා. අපේ කට්ටිය කියලා සුද්දාෂ්ටක හොයාගෙන ඇවිල්ලා මේ තොග බිස්නස් මේ සිල්ලරටයි සෝයෝටයි සුද්දාෂ්ටක කරනවා. ඒක ඇත්ත මේ පට ව්‍යාපෘතේජෝ කියලා කියන එක අල්ලන්න නෙවෙයි. විසංයුක්ත කතාවක් තියෙනවා. ඊට පස්සේ වර්ණ ගන්ධ රස ඕජා එව්වත් අල්ලන්න මේකට දාගෙන මේ මොකද්ද හරියට අරකින් කැල්ලා මේකෙන් කාල්ලා බඩ් කරගෙන කරන්න හදන වැඩේ කුච්චර කාලයකට පස්සේ ඇති වෙච්ච දේවල්. ඉතින් ඒ නිසා ඒක ඕනට වැඩි පරාමර්ශණය කරන්නත් එපා. ඕනවට වැඩි ආමර්ශණය නොකර ඉන්නත් එපා. හරියට දැනගෙන ඒ කටයුතු කිරීමට ධාතු මනසිකාරය කියලා සතිපට්ඨානේ හතරවෙනි වගේ පරිවේදී බුදුරජාණන්සේ හතර මහා ධාතුන් ගැන කතා කරනවා. ඉතින් ඒකේ අභාව ප්‍රඥප්තිය තමයි ඊටාම් වැදගත් දෙය කියලා මම නතර වෙනවා. ඉතින් ඒ නිසා මම දැනගන්න කැමතියි අපේ කරුකටීතු ස්වාමීන් වහන්සේලාගේ තාවපාතක මහත්තුරුන්ගේ එහෙම නැත්නම් සූම් එකේ ඉන්න අයගේ මේ සම්බන්ධව මතිමතාන්තර විවේචන එහෙම නැත්නම් තමන්ගේ කමට අංශුද්ධ කිරීම සම්බන්ධව යමක් කියන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ගෞරවයෙන් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ආරාධනා කරනවා. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ කමල් ලොකැම්ප්ටන් වලින් ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් ලිඛිත ප්‍රශ්න 4ක් ලැබී තියෙනවා අවස්ථාවක් ලැබුව විට ඉදිරිපත් කරා. ඔය පළවෙනි කියවන්න අපි අතරමැද මෙහෙන් සාදර වීම කවුරු හරි ඉංගියක් කරනවාද කියලා. මම අපි යනවා පළවෙනි එකට. එහෙමයි සංස පළවෙනි වார்த்தාව මහේෂා විජේසිංහ කියලා මහත්මයෙක් යොමු කරලා තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඊයේ දින එකවරම කමඨහන් කීපයක් ඉදිරිපත් කිරීම පිළිබඳ සමාවෙන්න. ඉන් පහත කමඨහන පමණක් විසඳා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. පරයන්කය ආනාපානයේ බලමින් පටන් ගත්තෙමි. ආරම්භයේ සිට හිස් අවකාශය හදවතක් පමණක් ගැහෙන ආකාරය දැනුනි. ශරීරයේ තිබුණේ නැත. ටික වේලාවකින් මෙසේ භාවනාව කෙරුණි. පසුව ශරීරයට කුමක් සිදුවීදැයි භාවනාවේ සිටම බලන විට ශරීරය මා ඉදිරිපිට පැත්තකට හැරී භාවනා කරන ආකාරය දුටුවෙමි. රූපය මා මෙන්ම භාවනා කරමින් සිටි අතර බෙල්ල ඉදිරියට නැමීමත් කෙලින්වීමත් සිදුවිය. මා ඇඳ සිටි ඇඳුමින් එම රූපය භාවනා කළේය. එවිට දැනුනේ මා හිඳගෙන සිටින ස්ථානයේ හිස් අවකාශයක් බවත් මගේ රූපය මා ඉදිරියෙන් වෙනම භාවනා කරන බවත්. එම රූපය ගැන තැකීමක් නොකර දිගටම භාවනාවේ යෙදුණෙමි. ටික වේලාවකින් එම රූපය අතුරුදහන් විය. නැවත මා සිටින තැනම භාවනා කරන ආකාරය දැනුනි. කරුණාවෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් ඉල්ලමි. ත්වන් සරණයි. වාර්තාවේ අවසන්. මෙතෙන්ද ගියහම මේ පේන එක සංකල්පයක්ද යථාර්ථයක්ද කියන එක තමයි ඥානන්ද සාංශිකේ ප්‍රධාන දේ. මේ වෙලාවට පේන එක හිතින්ම වාගත්ත හිතලුවක්ද නැත්නම් ඇත්තටම යථාර්ථය. යථාර්ථය නම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි. හිතලුවක් නම් නැවත නැවත පෙළී ඒකම පෙනෙයි ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඉතින් යෝගාවචරයට අරමුණ පේනකොට අරමුණ ප්‍රත්‍යක්ෂණය කරන්නත් බැරි නම් ඔය පේන රූප සංඥා කොහොම ප්‍රත්‍යක්ෂණය කරන්නද? මේ රචනයේ කිසිම තැනක නැහැ ඉඳගෙන ඉන්නකොට කය පේන හැටි ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගැන කතාවක් නැහැ. පේන්නේ අර භූතයක් ගැන කල්පනා කරගෙන. ඒක නේද මං බැඳුන්නේ නැහැ කියනවා. ඒක ආවයි කියනවා, ගියයි කියනවා, මෙතනමයි කියනවා, අතනමයි කියනවා. නමුත් ඊට වඩා කොච්චර වටිනවද? තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න හැටි ප්‍රත්‍යක්ෂණය කළ හැක්ක දැනගන්න එක. ඒකෙන් පදනම හදාගත්තා නම් රූපේ පිළිබඳ පදනම හදාගත්තා නම් රූප සංඥාවට යන්න පුළුවන්. හැබැයි රූප සංඥාවෙන් රූපෙට ගිය ගමන් පිස්සු හැදෙනවා. ඉතින් ඒසයි කියන්නේ තමයි භාවනා කරන අරමුණ විස්තර කරලා
ඒ අරමුණේ විස්තර වලට සාපේක්ෂව අරමුණ සාක්ෂාත් වෙනකොට වෙන දේවල් පේනවා. ඒකට ඒ දේ අතගාලා බලන්න පුළුවන් නම් ඒකට ත්‍රිමානද ඝනද වායු ගති තියෙනවා නැත්නම් මනෝ විකාරයක්ද කියලා. ඉතින් මේ මනෝ විකාරයක්ද කියලා පරීක්ෂා කරන්නත් බැරි මොකද මේක මගේ දරුවෙක් නිසා. මම්ම වාගත්ත දෙයක් නේ. ඕකේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මිනිස්සු ජීවත් වෙන්නේ හීන ලෝකයක. ඉතින් අනිත්‍යයට තොප්පු කරලා වෙන්න හදන උඹලට පේන්නේ නැද්ද මේ බලපන් මං වගේ මේ කෙනෙක් අතන වාඩි වෙලා ඉන්නේ. ඉතින් අර මනුස්සය දෙයි කිරියක් කපලා මේ යකා එලවනවා. පිස්සුනේ. මේ භාවනා ලෝකේ. මේක ඕනම කෙනෙකුට වෙනවා. උපහාසයට ලක් වෙන්න දෙයක් නැහැ. උපහාසෙල එතකොට දැනගන්න තියෙන්නේ උඹ හරියට ප්‍රත්‍යක්ෂණය කළ හැකි දෙයකට ආවපපලයන් ගිහිල්ලා බලපන් මේක මනෝ විකාරයක්ද නැද්ද කියලා. හැබැයි මං මගේ රිසර්වේෂන් තියාගෙන කතා කරනවා ඒක විකාරයක් බව දන්නවනම් ඒකට හිත ගියාට කමන්නේ නැහැ. එයා දන්නවා මේ මනෝ විකාරයක් කියලා. ප්‍රශ්නයක් නැහැ. මනෝ විකාර බව දැනගෙන ඒකට පරාමර්ශනයක් වෙන්නේ නැහැ. ආමර්ශනය කළ බලද්දී කොච්චර ලස්සනද ඒක ඇහ කන දිවනාසය අර ඇඳුම් ඔක්කොම පේනවා. නමුත් මනෝ විකාරයක්. ඉතින් ඒකට උපහාරණයකට දෙන්නේ උපමාවකට දෙන්නේ තමන් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඒකේ පේන පිළිරුව හුස්ම ගන්නවනේ. ඒින පිළිරුව ඔක්කොම තමන්ට දකින්න පුළුවන්නේ. නමුත් මේ මම්මම කියලා ගත්තොත් වරදිනවනේ. ඒක මේ පිළිමිබුවක් බව දන්නේ නැතිකමනේ. ඉතින් ඒකට මේ මට මතක නැහැ ග්‍රීක තරුණෙක් ලස්සන තරුණෙක් හොඳට මහන්සි වෙච්ච වෙලාවක වතුරට බහපුවාම මේ වතුරට එබිලා බලනකොට දැක්ක ලස්සන මේ සුරංගනාවියක් ඇතුලේ. එයා බදා ගන්න යනකොට නැති වෙනවා. ආයෙ බලනකොට පේනවා. එයා දන්නේ මේ මගේ රූපේ කියලා. එයා හිතුවේ සුරංගනාවියක් කියලා මේක බදා ගන්න දඟලලා එතන මැරිලා ගියා. මැරිලා ගියාට පස්සේ එතන හති වෙච්ච ගහට ගහේ මලට ඒ නම දාලා තිනවා. ඒක ඥානන්ත සංසී නමක් කතා කරන මොකක්ද ඒකට කියන්නේ? නාසිසස්. සමගිය ශරීරයේ තියෙන ආසාව හරි විකෘති. ඔය තරුණ කෙල්ලන්න වෙලා තියෙන උන්ට අම්මත් නැහැ තාත්තත් නැහැ මොකුත් නැහැ මේ තන් දෙක ලස්සන තියෙනවා නිකර උකුල ලස්සන තියෙනවා ඔකට මැරෙන මැරිල්ලක් හීනෙත් ඉන්නේ ඔගේ කන කොටත් ඕකේ ඉන්නේ ඉතින් උන් දකින්න හැමදේම අර විකාරේ තියෙන්නේ ඉතින් එයා කොල්ලෙකුට ආකර්ෂණය වෙනවා කියන එක අහන්න දෙයක් නැහැ නේ ඒකෙන් කාමරතියක් උපදිනවා කියන අහන්න දෙයක් නැහැ නේ ඒතර බුදුහාම කියන කවුද ගැලවෙන්නේ කියලා ආයෝ වියෝ සංයෝග වියෝග පරියාය සූත්‍රයේ කියවන්නේ අංගුත්තර නිකායේ බේරෙන්න බෑ අපි හිතින්ම වාගෙන ඉන්න චිත්‍රයට ගැලපෙන කොල්ලෙක් හොයා ගන්නවා. ඊට පස්සේ ඒ කොල්ල ගන්න සීදීනසා ගන්නවා. මම නෙවෙයි මේ චිත්‍රයක්ම බලන තියෙන්නේ. හැම කෙනෙක්ම ඉන්නේ එතන. ඉතින් ඒක යථාර්ථේ නෙවෙයි කියලා දන්නවනේ ඉතින් වැඩේ කොට. ඉතින් මේලියන එක්කනට මට පේනවා අසූ ඥානිකුත් තියෙනවා. හැබැයි හසුරව ගන්න බෑ. මේ කෙනාට කරන්න තියෙන ඔක පේනකොට දන්න රූපෙට හිත දාලා ප්‍රත්‍යක්ෂණය කළ බලන්න එතකොට හරියන්නේ තියෙනවා. දැන් මේකේ තියෙන අරකට ප්‍රේමයක් තියෙනවා ප්‍රත්‍යක්ෂණය කරන්න හැටි දන්න ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ ඒකට පොල් පිට පෑවුවා වගේ උඩ පල්ලේ යනවා ඉතින් ඒක එක විදියක මානසික තත්ත්වයක් පිස්සු කියලා මම කියන්නේ තමන් හදාගත්ත මනෝරූපයට කැමැති ප්‍රත්‍යක්ෂය කළ හැකි දෙයට වැඩියි භෞතික විද්‍යාඥයෙක් වෙන්න බෑ යාට අඩු ගන්න විද්‍යාඥයෙක්වත් වෙන්න බෑ. යා මේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේ ගුණාංග කියනවට වැඩිය හිතින් හිතාගත්ත දේවල් කියන නිසා දැකපු දේත් කියන්නේ අර හිතාගෙන ඉන්න රූපයට සාපේක්ෂව. ඒකේ කියනවා ලිංගික විද්‍යාවේ හැම වෙලාවෙම පුරුෂයෙක් බලාපොරොත්තු වෙන තමන්ගේ මව වගේ ගෑණියක්. මව කෙරේ තියෙන ගෞරව සම්ප්‍රයුක්ත මේ වැඩිහිටිකමක් නේ. මවගෙන් අපිට සියල්ල ලැබිලා තියෙනවානේ. ඒ නිසා ගෑණිකෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් ගෑණිකේ කාමයටනේ යන්නේ. කවදාකවත් තමන්ගේ මව වගේ ගෑණියක් හම්බ වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒක කොච්චර දුරද කියලා කියනවනම් කියනවා ගියාත්මේ අපේ අම්මයි අප්පච්චි දෙන රමණය කරනකොට ඒක දිහා බලන ඉඳලා අම්මට ඇතිවෙච්ච ආසාව නිසාලු අම්මගේ කුසේ පිලිසිඳින්නේ. ඒවත් හිතපුවා තමයි. බැඳෙන්නේ කොල්ලෙක් වෙන්න ඉන්න එක නා අම්මට බැඳෙන්නේ. අම්මා රමණේ ඉදලා ඉන්න වෙලාවේ. පිලිසිඳ ගන්නේ පස්සේ. ගෑණුවෙක් දකින්නේ තාත්තා. ඉතින් යා බලන්නේ නිතරම තමයි යාළුවන කොල්ලට තාත්තගේ ලකුණු. හම්බ වෙන්නේ නැහැ. ඒ මදිවට කාමයේ ආවට පස්සේ අම්මට හැමෙනවයි කියන එක අමුම ගුණ හරපයක් නේ. ඕක තමයි හිතේ තියෙන්නේ. තමන්ගේ අම්මට බලාපොරොත්තු තමයි කෙල්ලෙක් හොයන්නේ ඒක හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ හම්බෙන කෙල්ලකින් අර දෙයි බලාපොරොත්තු වෙච්ච තාම ඉතින් දීගයක් කියන එක විකෘතියක් නේ දීගය කියන එක. ඉතින් ওই වගේ එකක් තමයි අපි හිතාම වායන්නේ නේ හිතේ චිත්ත රූපේ. මම අසවලා වෙන්න හදනවා.
කවුද මම කියලාවත් දන්නේ නැහැ. ඉතින් මෙවැනි කෙනෙකුට දෙන්න තියෙන උපදේශය තමයි අර වගේ වෙනකොට ආනාපානට හිත දාන්න. ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න. පිම්බීම හැකිට මොකද ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැකි. ඒකට මේක නැති වෙනවා. ප්‍රත්‍යක්ෂණය කළ හැකි බව හොඳට තහවුරු වුණාට පස්සේ මනෝ චිත්‍ර රූපෙට හිත දාලා බලන්න ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි බව සාතික කරන්න. එතකොට නිවන එතන. ඉතින් මේගොල්ලන්ගේ මේ භාවනාවෙත් හැදෙන දේවල් තියෙනවා. ධර්මයේ දැනුමෙත් හැදෙන දේවල් තියෙනවා. විශේෂයෙන් ලියන කලාවේ හැදෙන දේවල් තියෙනවා. ඒක එකක්වත් සහජාසයෙන් කාටවත් ලැබෙන්නේ නැහැ. ඒක ගුරු ඇසුරෙන්, සත්පුරුෂ ආශ්‍රයෙන්, සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්නේ. ඒ නිසා කමල් උඹටත් පිං සිද්ධ වෙනවා. අපි යනවා ඊගාවෙකට. එහෙමයි සායනාස ඊළඟ පාර්ථා තුන ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන සායනාස සමාවෙන් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළ දෙන්නේ නෙලින් අත්කෝරාලා කියලා මහත්මියක් වෙන්න ඕනේ. Most Venerable Bhante, I do daily walking meditation and walk without noting. The mind deviates from the touch sensation to pain, dhatu guna, and mainly to thoughts. Thoughts are arising from something I have seen or heard during the day. But throughout the walking meditation, I feel sleepy and relaxed. I also watch my thought while the body is swaying from side to side. A relation has a habit of scolding me daily, and I take this as an opportunity to see the anger arising. Although as of lately, I do not react with words, I sense the anger is there in the mind. But most days, the moment I commence walking meditation, I feel the anger is slowly subsiding and calmness returns. But yesterday, the irritation was there throughout the day. I have understood that mostly careless arising from the ear, and that I react more to dvesha than raga. Please advise me in Sinhala Bhante. I have no words to express my gratitude to Bhante. May Bhante and all organizers attain Nirvana in this life. End of the report. මේකට සිංහලෙන් උත්තර දෙන්න කියපු නිසා ඔගේ සැකසහිත තැනක් නොදැන තැනක් આવොත් තමන්ගේ නැවත කර්මස්ථානට එන්න. ස්ථානේ පේන දේවල් සැකනම් මේක රාගේ, ద్వේෂය මේක පාලනය කරගන්න බෑ කියලා මනෝ විකාර එහෙම නැත්නම් සංකල්ප තමන්ගේ අරමුණට ඇවිල්ලා අරමුණ අශෝකං විරජං khේමං ඒක ශෝක නොකරන තැන රජස් නැත්නම් ക്ഷേමේ කියලා එන්න. ඒක සමානට මේකේ විශ්වාසයක් ඇති වෙන කමන්නේ මම මේ මනෝ විකාරත් බලනවා කියලා ප්‍රශ්නේ නැහැ. ඒකට යන්න ඒක මනෝ විකාරයක් බව දැනගෙන ඒක ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒක ඉගෙන ගන්නකොට දන්නවා හදිසියක් වුණොත් ආයෙනවා කර්මස්ථාන. එන්නම ඕනේ නෑ විශ්වාසය ආවන. එතනින් තමයි අපි විශ්වාසයේ ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාවක් බාටපත් කරගන්නේ. ඕන දෙයකට හිත යන්න ආරිනවා මේක හිතලුවක් මේක මනෝ විකාරයක් මේක ප්‍රත්‍යක්ෂයක් කියලා. ඉතින් ප්‍රත්‍යක්ෂයේ ළඟ තියාගෙන මනෝ විකාරෙ හිටියට කමක් නැහැ. ප්‍රත්‍යක්ෂේ තියාගන්න ප්‍රත්‍යක්ෂේ හිටියත් කමක් නැහැ. ඉතින් එතෙන්ද කිට්ටු කරන්න හදනකොට ඇතිවෙච්ච සැකයක් තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා පරිශ්‍රණය කරලා බලන්න මට කැමති නම් මම මනෝ විකාරේ ඉන්නවා කැමති නම් අරමුණේ ඉන්නවා. හැබැයි අරමුණ ප්‍රත්‍යක්ෂණය කළ හැකි මනෝ විකාරේ ප්‍රත්‍යක්ෂණය කළ නොහැකි එච්චරයි කමඨාන් සුද්ධ කරන්න තියෙන්නේ. මේ තාම ප්‍රශ්නයක් නැහැ ඒ නිසා කමකට දෙනවා තවත් අවස්ථාවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟ වාර්තාවට යනවා. අනුසා රාජපක්ෂි කියලා මහත්මයක් යොමු කළා තියෙන්නේ තෙරුවන් සරණයි walking meditation. Searching for solitariness. Wanted to do walking outdoor even it was dark. Switched on lights until I got used to the spot and sort of again confidence and security. Not relaxed. Couldn't feel the subtle of context. Switch off the light and it was me and the dress and the sky. Two end of the path was cemented and the middle stretch was sandy. Each step had a noise and the sole was coated with a fine sand. The sole was comparatively silky when touching the rough cemented floor, but as if the sole was lined in a silky cloth. On each stride, the sensation was similar to the silky cloth
sliding when the sole touches the ground. The heel, the front mount, and the toes concept was disintegrated. It was just a sensation of points. The path was not level, but no painful pricks. Silky patch of sand and that silky sand particle getting moved against the concrete floor. Sitting meditation. Vibrating air layers were hitting the topmost surface of the nostril, and that surface was similar to an underneath of a cave. Felt a vastness in the nostril, and the left nostrils and the right were one big continuous space without a separation. Could feel the folds of the nostril surface, but felt a bigger scale. After a while, started feeling the air pre-clotting to the inner tract through the cavity. Wanted to be in peace without aramuna, didn't feel the breathing, then thought, what is next? And the mind was in a lull and enjoying imaginary. Then a series of vitakka, vichara, and flashing of lionliness made throughout come back to the breathing. Much marriage to you, Swamin Wahanse. End of report. So when English questions happen, this audience become very lethargic. They have nothing to listen. So therefore we have to confine them to the English discussion if possible. Only we have in Tuesday, and then everyone can understand English. Otherwise majority can't understand. So therefore they become, it is out of the place. But anyway, still there are some demands. So I will answer the question. But we have to think about presented in a English-speaking audience, otherwise it is inappropriate. But anyway, regarding this walking and sitting meditation, you are about to understand there are some mind-made, there are some reality verifiable, touchable. So if you have any doubts about what is the mind-made, please come back to your primary object. That is the pivotal point. That is we call assembly ground. That is we call benchmark. And when the confidence happens, go to the imaginary thing and see how much we are in a dream world, how much we are in a fantasizing, how much we are in a daydreaming, thinking. And then you are qualified. Now you are in a mix. So still you have to take refuge of the primary object, which is materialistic. Then your doubts will be rectified, hopefully. අපි යනවා ඊගායකට. එහෙමයි සාංශ ඊළඟ වார்த்தාවත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඒක නතර කරමු. නැත්නම් මේ කට්ටිය බුද්ධිය ගන්න. මේ ඉන්න කට්ටියගේ මූණ ඔක්කොම ඇකිල්ලා තියෙන්නේ. ඒකට වැඩක් නැහැ නේ. මෙතන නැති අයට ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඉංග්‍රීසි උසාවියේ සිංහලෙන් කතා කරනවා වගේ. ඒක නිසා අපි ලබන අඟහරුවාදට දාගන්න. ඉතින් ඒකේ වැරද්දක් කරා එදා මේ තරංග ඔක්කොම ඉවරනාට පස්සේ කව ප්‍රශ්න හයක් තියෙනවා කියලා. ඊපස්සේ මං කිව්වා ඒක දාන්න කියලා දවල් එකට තියෙන ප්‍රශ්නේදී. ඒකෙදි ගෙවල් දොරවල් ප්‍රශ්න කතා කරපුවාම රිට්‍රීට් එකේ ඉන්න මිනිසුන්ට ඔළුව අවුල් වෙනවා. මූලධර්ම ප්‍රශ්න කතා කරපුවාම මම අබිසි කරනවා. ඒ නිසා ඉදිරිපත් කරන්නට ප්‍රශ්න තෝරන ගතියක් තියෙන්න ඕනේ. නිසා අදත් දවල් තියෙනවා. සමහර විටක කමල් අද දවල් ප්‍රශ්නයක් නැහැ. අද ඉන්නේ ඔක්කොම දොස්තරලා. එහෙමයි සර්. ඒ නිසා දවල්ට දාගමු. ඒ නිසා ඉදිරිපත් කරන්නේ කවුද කියන දන්නේ නැහැ. අද ඩිස්ටන්ස් এডুকেෂන් එකක් ඇත්තෙත් නැහැ අද. රිට්‍රීට් එක නමුත් ඒකට ඉදිරිපත් කරන්න ඉතින් කමල් ඉන්නවද නේ? මට දෙන්න පුළුවන් සර්. ඒ වෙලාවට දාමු ඉංග්‍රීසි ප්‍රශ්න ටික එතන දාන එක වටිනවා. මොකද නැත්තම් අසාධාරණයි මේ ඉන්න කට්ටිය ඉංග්‍රීසි ඉගෙන ගන්නට මාත් කැමති. නමුත් මේ ප්‍රශ්න ටික චාරතුන් වැඩිපුල ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑනේ. ඒ වුණාට තව විනාඩි කීපයක් ගන්න පුළුවන් මෙහෙ ඉන්න අයට අපි කියන්නේ කාය සාක්ෂි වශයෙන් සම්බන්ධ වෙන අයට කිව යුතුමක් තියෙනවනම් වෙලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ Zoom එකේ සිංහල ප්‍රශ්න තියෙනවනම් ගන්න පුළුවන්. Zoom එකේ වෙන කෙනෙකුගේ ඉදිරිපත් කිරීම තියෙනවා ගන්න පුළුවන්. නැත්නම් සතිವಾರේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සමහර අය ප්‍රත්‍වේ අර කලින් ස්වාමීන් වහන්සේ උත්තර දුන්න අර ඒ ප්‍රශ්න වලට උත්තර දෙනකොට අර ප්‍රත්‍යක්ෂණය කියන එක මං හිතන්නේ ගොඩක් අය ප්‍රත්‍යක්ෂාව ප්‍රතිවේක්ෂණය වෙන එකක්. ප්‍රත්‍යක්ෂණය කියලා කියන්නේ වෙරිෆයි උරගා බලනවා කියන්නේ. එහෙමයි. ගොඩක් අයට ඔක පොත් වලින් ඉගෙන ගන්න තියෙන අය එහෙම ඔය දෙක පටලව ගන්නවා සනස්. නෑ කොයි එකකටත් බෑ. එහෙමයි. පොතෙන් නෙවෙයි ඇත්තට කරපේ කාටවත් බෑ.
ඒක කවදාකවත් භාෂාවේ ඇත්තෙම නෑ ප්‍රත්‍යක්ෂණය. යන්නේ කොයිද කියලා මල්ලේ පොල් කියනවා මිසක ප්‍රශ්නේ අහන්නෙත් නෑ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙත් නෑ. ඒක දන්නේ නෑ. ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂණය කියන වචෙන් තමයි යථාභූත ඥාන දර්ශනය කියන්නේ අතගාලා බලලා කියන එක. ඒක කවදාකවත් අපි කියන්නේ නෑ. අපි භාවනා කරපන් නොදැක්ක දේවලුයි වෙන්න තියෙන දේවලුයි කතා කරගෙන ඉන්නවා මිසක් ප්‍රත්‍යක්ෂණය කියන වචනේ එන්නේ නෑ. ඉතින් මේ යථාභූත ඥාන දර්ශනයේ පටන් ගන්නකොට තමයි සතිය තියෙනවා. අපිට පේන දේ විතරක් කියපන්. ඉතින් ඒකට ප්‍රත්‍යක්ෂණ කියලා වචනේ දාන්නේ මම ලොක්කෙක් කියලා පෙන්නන්නේ. එන්නේ නැහැ නේ කවුරක්වත් දෙන්න. ඒක මහා ලොකු දෙයක් නෑ. මේ පොඩි ළමයිගෙන් අහුව සද්දයක් අහනද රූපයක් බලනවද කියලා එයා කියනවා සද්දයක් අහන කනට නේ ඇහෙන්නේ සාන්ත මම දන්නවා ඒක කියලා. වැඩි හිටියෙකුට කවදාකවත් තේරෙන්නේ නැහැ නේ සද්ද ඇහෙන්නේ කනෙන් කියලා. ඉතින් තායිලන්තෙට ගිහලා ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩු ඇහුවලු සද්දයක් ඇහෙන්නේ සද්දේ උපදින තැනද Taman ළඟද කියලා. ඉතින් ඉස්සරහාම හිටියේ මහරජාවරු කිව්වලු මේ සද්දේ උපදින තැන තමයි ඇහෙන්නේ කියලා. දැන් මට කතා කරන්නේ ඒකට වැසිකිලි හොදන මිනිස්සු අවලු ඒ වෙලාවට ටක් ගාලා වැඩ. ඊට පස්සේ පොඩ්ඩක් නතර වෙන ප්‍රශ්නක් තියෙනවා. සද්දේ ඇහෙන්නේ සද්දේ හට ගන්න තැනද Tamanගේ කන දිලා. ඕක මොකද කණේනේ සද්දේ ඇහෙන්නේ කිව්වලු. අර ලොක්කන්න තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ සද්දේ ඇහෙන්නේ එතන කියලා. ඒ තරම්ම අමනයි. සද්ද ඇහෙන ගම්බරේ වුණාට රූප පෙන්නේ ඇහි. ඉතින් ඒ දේ තේරුම් කරගන්න බුදුරජාණන්සේ හරියට මහන්සි වුණා. ඒ කියන්නේ යථා භූතයට කැමැතිම නැහැ. ඒ කියන්නේ වර්තමාන මොහොතේ කැමැති නැහැ. අතීතට නගතට කැමැති. අනුන් ගැන කැමැති. අතන ගැන කැමැති. මොකද ඒව හිතලුවනේ. ප්‍රත්‍යක්ෂණය කියන වචනේ තේරෙන්නේ නැතිකම නෙවෙයි තියෙන. ඒකට ද්වේෂයක් අපි ළඟ තියෙන්නේ. මම දැන් මෙතන කියන එකට හැම වෙලාවෙම අපි ද්වේෂයෙන් ගත කරනවා. ඊයට කැමැති. හෙටට කැමැති. වෙන කෙනෙක් ගැන කැමති. ඒක ඉතින් අද්දක වහගන්නකො බලන්න මොකද වෙන්නේ කියලා. ප්‍රත්‍යක්ෂණයේ ප්‍රශ්නේ ප්‍රතිවේක්ෂාව කියලා කියන්නේ වෙන එකක්. ප්‍රත්‍යක්ෂණ කියන්නේ අතගාලා බලනවා කියන එක. උරගාලා බලනවා කියන එක. අස්පනා අපිට කියලාත් වචනක් තියෙනවා. ඒ වචන විතරමයි කමඨාන් වාර්තාවල නැත්තේ. කමඨාන් වාර්තාවල තියෙන්නෙම අරක වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් අරක වුණා මේක වුණා කියන මිසක් මේ මං ඉඳගෙන ඉන්න බව කකුල තියෙනකොට මොකද වෙන්නේ කියලා. කියනකොට මටත් හිතුණා මේ වචනේ පාවිච්චි කරන වැඩි කියලා. ඉතින් ඒක නැතුව ඉතින් ඕක විස්තර කරලා දුන්නට ඒ වචනේ සාමාන්‍ය ඇහෙන්නෙත් නැහැ. ඇහුණට එයාටම හරියට මේ තිපල් කතාය වගේ. අරලු බුලු නෙල්ලි. අමාරුයි. තුන් දොස්ම කිපෙනවා. අහන බේතනම් හොඳයි පැණි දහමනවට එක්කින් පැණියකට දාලා දෙන්න බැරිද කියලා. ඒ සුද්ධ හදලා දෙන පැණියක දාලා තින්දි වැඩිව හැදෙනවා. මේ නෑ පුළුවන් නම් කපන් බැරනම් කපන් අරලු බුලු නෙල්ලි. නිසා බුද්ධාගම කවදාවත් ජනප්‍රිය වෙන්නේ නැහැ. හිතන්නවත් එපා. උනා නම් ඒක බුද්ධාගම නෙවෙයි. ඒ මොකද මේකේ තියෙන්නේ අද්දුට ප්‍රත්‍යක්ෂය. ඒක යථාභූත ඥාන දර්ශනේ පච්චේ පරිග්ඝා ඥානෙට දාලා තියෙන්නේ. තාම සම්මස්සර ඥානෙට බල විපස්සනට ගිහිල්ලත් නැහැ. ඒක තමයි මහසි සායඩෝ වැඩිම පරිච්ඡේදයක් ලියලා තියෙන්නේ. අපි කවදාවත් ප්‍රත්‍යට සාපේක්ෂව, දේහයට සාපේක්ෂව කතා කරන්නේ. අපි මේ වෙන්න තියෙන දේවල් ගැන තමයි බය ජීවත් වෙන්නේ. කොරෝනා ඇවිල්ලා නැහැ. එන්න තියෙන කොරෝනා ගැන ජාතික ප්‍රතිපත්ති හදනවා. උයාගත්ත බැදුරේ පුතියන්න බෑ. එන්න හම්බෙලා තියෙන මෙට්ටයක් ගැන කල්පනා කරනවා නැත්නම් ගෑණියක් ගැන කල්පනා කරගෙන ඉන්න බැදුරේ පුතියන්නේ නැහැ. හම්බෙච්ච බත 100න් කන්නේ. කණ්ඩ තියෙන බත ගෑණි කනගත දරුවා ගැන කන බත කරන කතා කරන මිසක බත් කන එක දැනටි ඒකට කියනවා ප්‍රත්‍යක්ෂණය කියලා. ඒක මනුස්සය විතරයි කරන්න පුළුවන්. ඒක විතරමයි කිසිම සාහිත්‍ය පොතක නැහැ. කිසිම කෙනෙක් කතා කරනකොට ප්‍රත්‍යක්ෂව කතා කරන්නේ. ඒ නිසා අපි ඔක්කොම සම්පප්පලාප වලට වැටෙනවා. මං අත්දකින්න දේ කාටවත් නැහැ වෙනස් කරන්න. මං අද්දට ප්‍රත්‍යක්ෂයක් කියන්නේ. ඒක හැමදාම පොඩ්ඩයි. කියන්නේ 100ක් යන්නේ. ඒක තියෙන මිනිහ සත්පුරුෂයා. යා වග වෙනවා. ඒකට කියන්නේ අපදානේන සම්පාය. තමන්ගේ චරිතයෙන් සපෙලා කියනවා නෑ මම හිත ගිය පිට ගිය හිත ආවේ ආනපානට මට වම් නාස්පුඩුවේ මට සීතල දැනෙනකොට මම දන්නවා ආනපානට ආවයි කියලා. මොකද ප්‍රශ්නේ? පිට ගියගේ ප්‍රශ්නෙත් නෑ ආවේගේ ප්‍රශ්නයක් නැහැ. මොකද හරියට මේ අන්තරටම නෙවෙයි ගැහුවේ හාවටම ගැහුවා වගේ ඒ එල්ලයක් සාමාන්‍ය මිනිස්සුන්ගේ කතාවේ නෑ. ලව් ස්ටෝරිස් වල නව කතා වල පලාතක නෑ. ඒ නිසා බිව්වට තමයි වැඩිම විකිනීමක් තියෙන්නේ. මොකද මිනිස්සු කැමති ප්‍රලාප වලට. සම්පප්පලාප තමයි දේශපාලනය කියන්නේ. මොනවා හරි මවල කියනවා. උන් දන්නව හොඳටම ඒ කාල ජීවත් වෙනවා. ඒක නිසා සුරංගනා කතාවලට ප්‍රලාප වලට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. මිනිස්සු ඒ තරම්ම මම දැන් මෙතන කියන එකට ද්වේෂයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂණය කරන්න දෙයයන් ආංශෙනකන් ඉන්නවා. මෛත්‍රී බුදුහමනකන් ඉන්නවා. ඒක මනුස්සයා ළඟ තියෙන දෙයක්. ඒක තේරුම් ගත්තේ නැත්නම් තන්නි කර ගුරුවරගේ වැරද්ද.
පඬිස්සංශ කියනවා ඒක කවුරක්වත් උපදින් ගන්නෑ. ඉතින් නොගන්නයි කාරණා තියෙන. ඉතින් අමෝරාවෙන් ගුරුවරු ඇසුරු කරලා බණ කියලා ලියලා පුළුවන් තරම් Taman කියන දේ බලන්න මේ කාටද තේරෙයිද කියලා මේ දෙමලේ. කිසිම කෙනෙක් ඒක වග බා. ඔය කියවනෝ. අහගෙන ඉන්න මනුස්සයා බුදිය ගන්න. හැබැයි තේරුණත් බුදිය ගන්න. භාවනා කරනකොට කාරණා තේරෙනකොටත් නින්ද යනවා. ඒ මොකද කම්මැලි. ඒකයි බුදුජානක කිව්වේ මේක බන්න නොකිය ඉන්න ඕනේ වගේ කියලා කතාව. ඒ නිසා ප්‍රත්‍යක්ෂණය කියලා කියන්නේ අද්දුට ප්‍රත්‍යක්ෂය ප්‍රත්‍යක්ෂණය ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ අස්පනා පිට කියන එක පච්චක්ක ප්‍රත්‍යක්ෂණය කියලා කියන්නේ ලැබිච්ච දේ උරගා බලන එක. මේ රත්තරන් කැරට් කීයක් තියෙනවද කියලා බලන්නේ උරගාලා. අන්න ඒකට ප්‍රත්‍යක්ෂණය කියලා කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අද ධාතු පිළිබඳව කතා කරන නිසා මේ මම අහන්නේ දැන් සාමාන්‍ය මෙතන අපි ආපෝ තේජෝ පඨවි ආපෝ තේජෝ වායෝ දැන් ධාතු හතරක් ගැන කතා කරනවා. ඒකෙන් පඨවි වල තද ගතිය කියලා ඒක හඳුන්වනවා. ඒකේ ගතියෙන් තද ගතිය කියලා. ඒක ඔය ධාතු හතර මේ අපේ නවීනතම අපේ විද්‍යාත්මක ආකාරයෙන් අපි පාවිච්චි කරන වචන වලට එහෙම නැතුව අර්ථ ගැන්වීම් වලට සම්බන්ධ කරොත් කොයි විදිහද වංශයක ඒකෙදි තියෙනවා දෙපාර්ශවයක් ඉන්ද්‍රිය සහ ඒකට ගෝචර වෙන ධර්ම සලායතන ද්වාදසායතන කියලා කියන්නේ චක්කුංච පටිච්ච රූපේ සද්දේශ පටිච්ච සෝතේච පටිච්ච සද්ද කියලා. සද්දයත් කන්බෙරයත් රූපත් චක්සු ප්‍රසාදයත් කියලා ඒ ද්වාදසායතනෙනේ. ඒකේ මේ රූප ශබ්ද ගන්ධ රස බාහිර වශයෙන් ගන්නවා අභ්‍යන්තර වශයෙන් කියනවා චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද අධ්‍යාත්ම වශයෙන්. ඉතින් මේ දෙකේ අර බාහිරය මේක රූපයක් බව පෙන්වන්න අපි කියන පටවි රූපයක් බව පෙන්වන්න ලිංග නිමිති උද්දේශාකාර අනුව තමයි අපේ චක්කු ප්‍රසාදයට ගෙනත් දාන්නේ මේක සද්දයක් නෙවෙයි උඹට අදාළ මාතෘකාවක් කියලා. ඒකේ ලිංග නිමිති උද්දේශාකාර තමයි මේකට ඇවිල්ලා ආපాత වෙන්නේ පටවි ඇවිල්ලා ආපాత වෙන්න බෑ. ඉතින් එතකොට පටවියට විශේෂ නයිසර්ගික ලක්ෂණ වගේක් තියෙනවා. සද්දෙට මේ තේජෝ වලට වායෝ පටවි තියෙන නිසා ඒක සුද්ධ විද්‍යාවක් විදිහට කියලා දෙන්න පුළුවන්. නමුත් අපිට පටවි කියලා කියවම පෘථිවියනේ අඳුනගන්නේ. පෘථිවි නෙවෙයි ඒකේ තියෙන තද ගතිය. ඒක තමයි ලක්ෂණ තුනක් දෙකක් එකතු වෙනවා. තද බව, තද ස්වභාව. ගති භාව ස්වභාව කියලා කියන්නේ දාර්ශනික ප්‍රශ්න. ඥානු ගති, ඥානු භව, ඥානු ස්වභාවය. ඊට පස්සේ තද බව, තද ගති. ඉතින් අපි භාව ලක්ෂණ වලට ගත්තොත් බුදුහමෘත් එක්ක කතා කරන්නේ. මේ පෘථුවිය පොටවේ ගල් තියෙනවා, බොරළු තියෙනවා කිව්වොත් මේ ගෘහ නිර්මාණ ශිල්පියොත් එක්ක කතා කරන්නේ. අපිට භාව ලක්ෂණෙන් කතා කරුවොත් කිසිම රචනයක් රස නැහැ. ඉතින් බුදුරජාණන්සේ පුළුවන් තරම් ගැඹුරු ධර්ම වලට යනකොට භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ වලින් කතා කරනවා. ඒක කට්ටිය බුද්ධි. ඒගොල්ලෝ හිතා ගන්න බෑ. තමයි හිතා ගන්න පුළුවන් හැකියාව ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒකට චින්තාමය ඥානය අවශ්‍යයි. ඒ නිසා අපි කතා කරනකොට රූපකයත් නිදර්ශනයත් රූපකය සහ නිදර්ශනය කරන දේ අතර වෙනසක් කතා කරන මිනිස්සුන්ට හරියම. නිදර්ශනයක් ගත්ත ගමන් නිදර්ශනෙ දිගේ ගියා. උපමා උපමේ සංසන්දනේ මිනිස්සුන්ට කොහොමඩක්වත් කරන්න බෑ. මේකයි කියලා නම් කරපුවා නිදර්ශනය අල්ලගෙන අර පොට්ටෙක් ඇහුවලු මේ කීරි කොහොමද කියලා ඇහුවලු. කීරි නිකන් කොකා වගේ කිව්වලු. කොකා කොහොමද මෙන්න මේමයි කිව්වලු. අත දිගයි. ඊට අත ගාලේ කරන්නේ කීරි බොනකොට බුගුර හැප්පෙනවද කියලා ඇහුවලු. ඔච්චරයි. මානවයාගේ sannivedana කරන ඔච්චරයි. කීරි කොහොමද කොකා වගේ. කොකා කොහොමද කොකා මේ වගේ කියලා අත පෙන්නුවා. අර පොට්ටේ අත ගාලේ කිව්වා ආපෝ කීරි බොනවා නම් උගුර පැටලෙනවාද කිව්වලු. ඔය දෙක තේරුම් ගන්න කාටවත් මේ අහන මනුස්සයන මොකද්ද මේකෙන් වැටහෙන්නේ කියන එක කාටවත් තේරෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ තියෙන අෂ්ට බ්‍රහ්මස්වරයෙන් උන්වහන්සේ හදවතට කතා කරන්නේ. ඥානාරාම ස්වාමීන්ගේ එක බණක් අහලා බලන්න. කොච්චර ප්‍රවේශමෙන්ද වචනයක් දෙන්නේ කියලා යා අහන කෙනාට 3-4 විදිහකට කියලා දෙනවා. ඒ කියන්නේ 3-4 විදිහකට පිටපොට යන්න පුළුවන්. ඒ නිසා වැඩි කරුණුතෝගයක් කියන්න බෑ. ඒක සැරයක් අහපු කෙනාට අර වචන පාවිච්චි කරලා දෙවෙනි සැරේ ටිකක් දෙමරට යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ආයෙ කිව්වොත් මට අර මුල් වචන ටිකේ නිර්වචන දීදී කියලා ආයෙ බිමට බහින්න ඕන. ඒකයි උසාවි නඩුවක් දාන්න පළවෙනි වචන ටික නිර්වචන දෙනවා. තීසිසල් ලියනකොට වචන නිර්වචන දීලා මෙන්න මිදිරේදී මෙහෙම කතා කරන්න කිව්වම මිනිස්සු එළියුම් කියවන්න දන්නේ නැහැ.
මොකද අපිට පිස්සු කෙලින්නම් කතා කරගෙන ඉන්න පුළුවන්. කාරණාවට බැස්සොත් භාව ගති ලකුණු වලට ගියොත් අපිට ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා පඨවි ආපෝ තේජෝ මෙච්චර සත්‍ය පෙන්නද්දි දකින්න බැරි අපි පඨවි කියලා පෘථිවිය දකින්නේ. පෘථිවි තේන තද ගතිය අපිට තේරෙන්නේ නැහැ. ඒ අමාරු මේක කියනවා ආපෝ ගතිය කොහොමඩක්වත් මේ වතුරට අත දැම්මට ඒ දියරු ගතිය ඒකේ තියෙන ආබන්ධන ගතිය අමාරුම දේ කියලා කියනවා. ඒ නිසා මිනිස්සු මේ කතා කරන්නේ උපමා උපමේය දෙක පටලවා ගත්ත ලෝකයක් අද තියෙන්නේ. සාහිත්‍ය කියන්නේ තන්නේ කර පටලවිල්ල. ගෑණියෙකුට හඳට උපමා කරනවා. ඉතින් මොන කුණු හරපැද්ද ඉතින්. ඊට පස්සේ ඌ කාලා කතා කරන්නේ. අපි හරි ආසයි ඒ වගේ උපමා උපමේය වලට යුද්ධ හැම එකක් පැති වෙලා තියෙන හොයලා බලලා තියෙන උපමා උපමේය පැටලිලා. හැම කතාදයක්ම බඳලා තියෙන උපමා උපමේය පැටලිලා. හැම දික් කතාදයක්ම වෙලා තියෙන උපමා උපමේය පැටලිලා. මිනිස්සුන්ගේ දෝෂයක් නැහැ. යුද්ධ කරන දෙයක් නෑ. අන්තිම රටවල් දෙයක් ගහ ගන්නවා මේ වචනයක් වරද්දාගෙන. අයියෝ ඊයේ තිබුණු සාකච්ඡාවේදී අහගෙන ඉන්නකොට තේරෙනවා මේ මිනිස්සුયો කතා කරන දේවල් වල අපරාධ පැය දෙකක් ගත වෙනවා. ඉතින් වෙන ක්‍රමයක් නැහැ. වරිය එකක් කරනකොට ඒක දිගේ පටලවාගෙන කෙනෙක් හිට යනවා. මාත්‍රිකාව කොහෙද? ඉතින් පැත්ත කරලා බලනකොට වෙනවා මුන්දලානේ රට කරන්න කියලා. ගාන්ධිතුමා ඉස්සර ගෙදිට එනවා රාජ්‍ය අමුත්තු සේරම. හරිම ලැජ්ජයිලු. ඉතින් අහගෙන ඉන්නවලු පැත්තකට වෙලා මේ මිනිස්සු කවදාකවත් තේරුමක් ඇද්දයක් කතා කරන්නේ නැතිලු. අර පොඩි එකාට තේරෙනවලු. එක්ක මේ එකක් කතා කරන මේ මනුස්සයා නිදර්ශන දිගේ හරියට යනවා. ඊට පස්සේ කතා නොකරන්න හිතලා තමයි කතා කරන්න ආපු දාසේ ලෝකෙම හොඳම කතිකයා බවට පත් වුණා. ඒ නිසා භාව ලක්ෂණ වලට කතා කරුවොත්, ස්වභාව ලක්ෂණ වලට කතා කරුවොත්, ගතියට කතා කරුවොත් අපි ආකාර සටහන් ඉක්මවල ස්වභාව ලක්ෂණයට යනවා. යා බුරුමේ පඬිස්සන්සේ කතා කරන්නේ බෑ. මොනම හේතුවක් නිසාවත් කතා කරන. හැබැයි කතා කරලා එක වචනයක් කිව්ව තේරුම් ගත්තේ නැහෙනේ. යාට උපස්ථාන දෙන්නේ ආයේ. ඉතින් ඉන්නවා කෙල්ලෙක් එදා ගිය වෙලාවේදී නිකමට කිව්වා. මේ ධම්මජානට අන්න සූත්‍රය නපරේ. හරියට සූත්‍රේ පොත පෙන්නලා ගෙනත් දෙන්න ඕනේ. කබඩ් එකේ පොඩ්ඩක් පමා වුණානේ ලොක්ක හැරමිටිය ගත්ත නැගිටලා කිව්වා මුන් හැදුවට ඇති වැඩක් නැහැ. මෙලෝදයක් වචනයක් අහන්නේ අහන එකට නෙමෙයි කටයුතු කරන්නේ මම නැගිටලා අනේක ලේසි කියලා. ඉතින් ඒ කෙල්ල ඇවිල්ලා කියනවා ස්වාංශෝ මෙහෙම කරගෙන අහගෙන ඉන්න ඕනේ හරියටම වචනේ. කෙරුවේ නෑනේ. බලනවා සැරයක් මුණ දිහා විනිවිදින්න ඔක්කොමට ගන්නෙත් නෑ ළඟට ගන්නෙ එහෙම කටගෙන මං ගියාට පස්සේ මම කිව්වා අර දකුණු කබඩ් එක උඩම තියෙන එක අරපන්. ඉතින් දකුණ කියන්නේ උඩ කියන්නේ මම බුරුමෙන් දන්නේ නෑනේ. මං ගිහලා අනකොට ඕක නෙවෙයි දකුණේ උඩ ආයෙත් මම දැක්ක දැන් ලොකට තද වෙලා. ඉතින් මටත් ආසයි දැන්. ඊට පස්සේ ඉතින් වම් එක අත ගන්නෙ මම මේ දකුණ කියලා. දැන් ලොක නැගිටින්න හදනවා. පින මහතයි. මං දරුවේ ඒ කියන්නේ හොඳටම තද වෙලා කියලා. ඒක නෙවෙයි ගත්තම. ගත්තොත් මෙච්චර විතර ලොකු රේසර් තෝගයක්. ප්ලාස්ටික් කියනක වගේ ඉන්දියාවේ බඩු. මට උඹට එකක් දෙන්න ඕනේ. අර මෙච්චරක් මිටියක් ගෙනවත් මට එකයි දුන්නේ. මං හිතුවා මිටියෙන් භාගයක් කරලා දෙයි දැන් ලංකාවට ගෙනියපන්. එකක් ගන්න. මාව යවලා මට බැනලා දකුණු කපඩ් එකේ උඩ තියෙන එක ඇරලා එකක් දුන්නා. ඉතින් ඒක මට ලොකුයි. ඉතින් ඒක කියනකොට අර කෙල්ල කියන කතාව මට තේරෙනවා උපස්ථානට ගියාට පස්සේ සයිඩු කී ඉන්නේ ඒ වෙලාවට බඩු ඕනේ. කාමරේ හැබැයි මගේ වගේ නෙවෙයි හරි නීට්. කිසි කෙනෙකුට යන්න දෙන්නේ නැහැ. ගියා ගත්ත බඩුව තිබ්බා. ඒකේ හැටි. ඒ වගේම උපස්ථායකයා ඉන්න ඕනේ ආයේ තුවක්කු එල්ලලා තියෙන කොකා ගැස්සුවා විතරමයි. වචන දෙකක් නෑ දැන් මම උනත් කතා කරලා තේරුන්නේ නැහනේ මට. ආක බලා ගන්න. අය කියලා දෙන්න උත්සාහ කරන්නේ වැඩක් නැහැ නේද මැට්ටනේ. කමඨාන් සුද්ධ කරන්න ගිහලා කියන දේ ලියාගෙන ඇවිල්ලා කරගත්තේ නැහනේ. දෙවෙනිදා එනකොට දන්නවා මේ යකා කමඨාන් සුද්ධ කරුවට සුද්ධ වෙලා නැහැ. මොන මයිලගේ පොත් මෙච්චර මිටියක් ගෙනාව හැම කියන වචනයක්ම හැම කමඨාන් සුද්ධ කරනකොට ලිව්වා. ඊළඟ පොත් ටික වෙනම බෑග් දෙක දාගෙන ආවා. දැන් ඔක්කොම විජාව වෙලා දිය වෙලා කොළ දිගයිලා ගිහලා තියෙනවා. කොච්චර මම තකතිරුද කියලා ඒ පොත දිගාරනකොට තේනවා අද ඉන්න යෝගාවචර කොච්චර දක්ෂද මම ලියලා තියෙන්නේ මොනවද කියලා ඒ කාලේ. තාමත්ම බොළඳ දේවල්. ඉතින් ඉවසිලින් බලන් ඉඳලා තියෙනවා. ඉඳලා මේ කෙරුවේ. ඒක නිසා ඒව උණයි කියලා තේරෙන්නේ නැහැ කියලා අතාරින්න එපා. පටවි කියලා පෘථිවිය අල්ලන්න යන්න එපා. ඉතින් තද ගතිය, තද බව, තද ස්වභාවය, මෙලෙක් ගතිය. ඉතින් මෙලෙක් ගතිය ඔයාගේ මෙලෙක් ගතිය මගේ මෙලෙක් ගතිය නෙවෙයි. ඒක මේ පුද්ගලයන් පුද්ගලයට වෙනස් වෙනවා. ඉතින් ඒකට නිදර්ශනය පෙන්වන්නේ පස් කැලක් අතර දීලා තමයි.
ඉතින් පස් කැල්ල පටවි කියලා අල්ලගන්න. ඒකනේ අපි මේ ලෝකේ අල්ලගෙන තියෙන්නේ. ඒ නිසා ඒක විශාල මාතෘකාවක්. ඒක සෑහෙන්න කතා කරනවා මේ ධාතු පර්වය ධාතු සත්‍යවට්ටාන සූත්‍රේ තියෙනවා ධාතු ආනාපාන පබ්බ ධාතු පබ්බේ කියලා එකක්. ඉතින් ඒක හරි විශාලයි. ඒකේ තමයි අභිධර්මයේ වැඩිම පටලවලා තියෙන්නේ. අභිධර්මකාරයෝ ඕක අල්ලගෙන අනාගෙන වණ කරගෙන එක එකක් දන්නේ පටව කියන්නේ මොකද්ද කියලා. හැබැයි දේශනා දෙනවා පැලෙන්න රූප දාමනද සුද්දාෂ්ටක දානවා. අම්බෝ පාවොක්සයිඩ් මෙහෙම එක සුද්දාෂ්ටකකින් ධාතුවක් ගිහලා ඒකෙන් සුද්දාෂ්ටකයක් කළා ඒකෙන් ධාතුවක් ගිහලා ආය සුද්දාෂ්ට පරම්පරා ගානක් වෙන්නනවා පිස්සු ඩබල්. ඉතින් ඔක්කොම බල්ලාවිල්ල කියන්න ඕනේ. මේ සුද්දාෂ්ටක මේක හැදලා මේකෙන් පරම්පරා කීයක් දැක්කද කියලා. හරි ඉතින් අරු කියන හතරක් දැක්කා. හොඳයි හොඳයි. පහක් බලන්න කියන ඉතින් පහක් බැලුවත් එකයි එකක් බැලුවත් එකයි පචේ. අර බුරුම දන්න නිසා මට තේරෙනවා පිස්සු නැත්තම් ෂෝක් කියලා. අතීත අනාගතේ බලන්න කියනවා ගිය ආත්ම බලන්න කියනවා ඊගාවාත්ම බලන්න කියනවා. ඉතින් අරු ඇවිල්ලා කියනවා ඒකෙක් කියනවා මං ගිය ආත්ම නායක වෙලා හිටලු පන්සලක මේ මල් පූජා කරන ආසනේ යට වෙන්න බෑ. ආයෙ කියලා බලන්නකො. ආයෙත් එල කියනවා නෑ හොඳට එනං ගිය ආත්ම නෙවෙයි ඊට ආත්ම දෙකකට විතර ඉස්සලා වෙන්න ඇති කියලා. ආයෙ බලන්න කියලා. ඒගොල්ලෝ කියනවා ගිය ආත්මේ අනිවාර්යයෙන් මිනිස්සෙක් වෙන්න ඕනේ මිනිස්සෙක් විදියට බලන්න කිව්වා. ආ දැක්කා. ඉතින් එල කියනවා මම අන්න දැන් හරි භාවනාව. මේ ආත්මේ පැවිදි වෙනවා නම් ගිය ආත්මේ අනිවාර්යයෙන් මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා පොතේ තියෙනවා. ඉතින් මෙහාරේ ඉන්න ආත්මේ මේ ආත්මේ සුරදාගත්ත කෙනෙක් කමටහන් සුදුන කියලා කිව්වොත් මම නායක කියලා හිටිය ගන්න කියලා ආපෝ වෙන්න බලුවා හැබැයි වෙන්න බෑ. ඔය විකාර අපි විද්‍යාගාරවල ඔය පච විද්‍යාඥයෝ සෙල්ලම් කරන්න හදනකොට දැකලා තියෙනවා. ඒ නිසා මේ බයිලා තමයි ඔය සුව කිරීමේ සේවාවේ තියෙන්නේ. ඕකේ තමයි දෙයයන් ආන්සේ උත්තානේ උණයි කියලා කියන්නේ. ඒක තමයි ඇඟිල්ල ගහපු තැන සනීප වෙනවයි කියලා කියන්නේ. හිත ගිය තැන ආදර රජ මාලිගාව සනේ කියන්නේ. what you see that you are කියලා කියන්නේ. ඊයේ සුව සේවාවල් කරනකොට එහි අමාරු තියනවා නම් ඒ සේවාවට අහුම්කම් දෙනකොට 60 අත තියාගෙන ඉන්න කියනද සනීප වෙනවා. ඉතින් අර්ථස්කාරය කොහෙද ඇඟිලි තියන කියන්නේ. උට සනීප වෙනවා. ඇඟිල්ල ගැහුවොත්. අයියෝ මේ බුද්ධාම කියලා මොනවද අද කරන්න කියලා බලන්න. මොනවද අද කරන්නේ බලන්න. මේ බුද්ධ පූජා, බෝධි පූජා වටේ කරගෙනකොට ලෙඩ රෝග සනීප වෙන්නේ නැත්තේ නෑ. ඒ කිසිම yaadena දෙයක් වෙන්නේ නෑ. ආයෙ හැදිරෙනවා. ඉතින් ඒක දෙයන්නාංශය අතේ නෙමෙයි තමන්ගේ ඇදහිල්ල මත තියෙන්නේ. ඉතින් ඒකට ආධාර කරගන්නේ මේ මැජික් පොල්ලක්ද? එහෙනම් සුද්දාෂ්ටකේ දේව නැත්තම් හඳුන් කූරුද? එහෙම නැත්තම් කට්ටක මච්චල්ද කියන එක එක එකාගේ බයිලා. ඔක්කොම බරු. ඔය එකක්වත් ආර්ය අෂ්ටාංග මාර්ගේ නැහැ. ඒ නිසා හරි අමාරුවේ මේක. සෑහෙන දුරට ලොකු සංසේ මේ ආනාපාන සති දෙවෙනි කොටසේ විස්තර කරන්න ගියා. ඉතින් මාත් හරියට ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට මට තේරෙනවා ඒකින් ගත්තේ නැහැ කියලා දෝෂයක් නැහැ. ඒකින් ගන්නකොට භාෂාව හසුරුවන හැටි පිළිබඳව දැනගන්න පුළුවන්. ඒ තරම්ම අපි මේ පටවි කියලා කියන්නේ අපි හිතාගත්ත හිතලුවක්. හිතලු දෙකක් කවදාකවත් සමාන නැහැ. සොයන්නන්ස අවසරයි මේ අද දැන් අර ධාතු ගැනනේ කතා කරේ සොයන්නන්ස. ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් අපි රූපයක් අල්ලගෙන එතනින් ඊට පස්සේ ඒකේ වෙනස් වීම බොඳ වීම බලලා යන කතාවුත් කියවුණා සොයන්නන්ස. පහුගිය දවසක අර ධම්මවිහාරි සොයන්නන්සේගේ කතාවක් අර ළමයෙක්ගේ මේ ටීචර් අහලා ටීචර් වරද්දපු කතාවක් සොයන්නන්ස කිව්වා. එතකොට සොයන්නන්ස සාමාන්‍ය දැන් පොඩ්ඩක් අර අඥාන උපේක්ෂාව කියලා දෙයක්ත් තියෙනවානේ. එතකොට සාමාන්‍ය කෙනෙක් ඇවිල්ලා කියනවා නම් නිකන් හොඳට සක්මන් වෙනවා කිසි අවුලක් නැහැ. වාඩි වෙලා ඉන්න වෙලාවත් හොඳයි කියලා ඒක හාරලා බලන්න කියන්නේ වෙනවනේ සොයින්නන්ස. ඒ කියන්නේ මොකද්ද දැනෙන්නේ හුස්ම දැනෙනවද කියලා බලන්න කියන්න වෙනවනේ. නැත්තම් අර කියපු වතේම පිළිගන්න. ඒකට කියන්නේ දැන් බාධාවක් නැහැ. ඕකම නැවත නැවත කරලා බලන්න කියනවා. එපයි කියන්නෙත් නැහැ, වැරදි කියන්නෙත් නැහැ. මේකේ ප්‍රශ්න තියෙන්නේ ඕක නෙවෙයි. ගුරුවරයා ගෝලයට ඕක දානවා. ඔයා දැන් තෝවාන් වෙලා ඔයාට අර ඥානෙ මේ ඥාන අරු කොහෙන්වත් ගොඩ එන්න බෑ. මේ ඥානාරාම પરම්පරාව කියලා ඥානාරාම ස්වාමීන් අධිෂ්ඨාන කරන්න කිව්ව තිබුණයි කියලා ඥානාධිෂ්ඨාන කතාව ගියා. දැන් කල් ගියා. මුල් ටිකේදී මාත් කිව්වා. ඒක තේනවා දිගටම ඥාන සත්‍විසුද්ධා විදර්ශන ඥානෙකේ. ඒකට ගුරුවරයා යාට දානවා උඹට තියෙන්නේ පච්ච පරිග්ගා ඥානෙ කියලා. ඉතින් ආරු කනවා. Taman දාගෙන කන්නේ එකක්. මේක පිස්සු ඇද්දලන එකක් නේ තියෙන්නේ. අද තන්නේ කර කර්මස්ථානාචාර්යවරු කරන්නේ ඒකනේ. Taman රහත් උනායි කියලා අනික් කටට දෙනවා ලඩුව. නැත්නම් අර ඥානෙ මේ ඥානෙ දෙනවා. ඉතින් මේ අකු කාලා අන්තිමට චීදීනස ගන්න එක විතරයි සිද්ධ වෙන්නේ.
ඒක කියන්න ඕනේ ඒක අව탁සේරු කරන. නිතරම අව탁සේරු කරනවා. ඔකට බාධා නැතුව ඔක නැවත කරන්න. ඉතින් හරිනේ නෑ හරි නෑ. ඔක නැවත කරලා බලන්නකෝ. කරන්න බැරි නම් හදිසිකාරයෙක්. කරලා බලනවනේ යාට තේරෙන්නේ මේකේ වුණාද නැද්ද හරිනම් එයිනේ නැවත නැවත. ඒක ලොකු සංජය පැහැදිලිව කියනවා තමයි ලැබෙන හැම ඥානයක්ම අව탁සේරු කරලා ඒකම නැවත නැවත කරන්න. ඉවසිල්ලෙන් කරන්න. එහෙම නැත්නම් මේක හරි ඊගාට යන්න ඕනේ කියලා කියන්නේම හදිසිකාරයෝ. එයා මේක ඉවර කරලා අරකට යනවා. ඒකට මේ කුලප්පුවා. ඒකට උපේක්ෂාව අවශ්‍යයි. අරකම හොඳට අහගෙන ඉන්න දැන් බාධාවක් නැහැ. ඔහෙන දිගට කරගෙන ඉතින් අරගොල්ල හිතන මේ කමටාන අහන්න නැතුව විලාවට දෙන උත්තරයක් කියලා. දැන් ඕකම කරන්න. හොඳයි අපි පාරේ කුටියට ආමන්ත්‍රණය කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන කොට වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සෙනසුරාදා දවසේ සිදු කරනු ලබන ධර්ම සාකච්ඡාවේ දැන් මේ නිමාවුනේ සම්බන්ධ වුණේ නාතකන සෙනසුනේ අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කොට වැඩ සිටින පූජනීය මහා සංඝරත්නය සමග යෝගාවචර පිරිසක් එතර මෙතරින් ගුණින් සම්බන්ධ වුණා සදැහැති පින්වත් පිරිසක් මෙසේ එකතු වුණු ධර්ම සභාවක ඉදිරිපත් කරන්නට යෙදුණු ධර්ම කරුණු ඒ වගේම තම තමන් විසින් ඒ භාවනාමය වශයෙන් වඩනකොට ඇති වෙනා අත්දැකීම් සම්බන්ධව ඉදිරිපත් වෙන කරුණුත් ඉදිරිපත් කිරීමෙන් අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේ විසිතුරු ලෙස විවරණය කරමින් පින් සිද්ධ කරගත්තා. මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන මුලදී ආරම්භයේදී පටන් ගත්ත කාරණාව සිහිගත්තොත් යෝගාශ්‍රම සංස්ථාවේ කතිකාවත මුල් කරගෙන සංඝරත්නය යෝගාශ්‍රම සංස්ථාවේ බිහි වෙන්නේ. ඒ කරුණු ඉදිරිපත් කරොත් වනවාසී සෑම සංඝරත්නයටම මේක මහත් ප්‍රයෝජනයක් වෙනවා. ඒක හරියට ග්‍රාමවාසී මහා සංඝරත්නයටත් යෝගාවචර මහා සංඝරත්නයටත් හදලා දෙන වැවක් වගේ ඒ වැවෙන් සංඝරත්නයට වගේම ගිහිපින්නතුන්ලට සත්‍යයන්ටත් මහා ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම මේ රජයත් සම්බන්ධ කරගෙන කරන්න පුළුවන් වැඩක්. ඒක අපේ අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේ පෙරදරි කරගෙන දැන් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරගෙන යනවා. මේ අද දවසේ සිද්ධ කර ගන්නට යෙදුණු මේ සීල පිං ඒ නායක ස්වාමීන් වහන්සේගේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගන්නට ශක්තිය බලය ධෛර්යය ලැබේවා. අප සෑම දිනාටත් ලෝවැස්සමටත් නිවෙනින් සැනසෙන්න මේ පිං හේතු වේවා කියලා ප්‍රාර්ථනා දබාගෙන මෙසේ පිං දෙමු. ඉත්තාවතාජම් හේයි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා